තිරුවන් සරණයි කරුණාවන්ත ගුණපර සත්පුරුෂ පින්වත්නි සෑම සෙන්සුරාදා දිනකම අඛණ්ඩවම සිදු කරන සජීවී ධර්ම සාකච්ඡා වාරයයි අද දවසේදීත් මේ විදිහට ආරම්භ කරන ලබන්නේ සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සෑම සෙන්සුරාදා දිනකම අඛණ්ඩව සිදු කරන සජීවී ධර්ම සාකච්ඡා වාරයේ 48 වන ධර්ම සාකච්ඡා වාරයේ අදත් මේ විදිහට ආරම්භ කරන්නේ රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් ප්‍රේමසිංහ මැතිතුන් එම පින්වන්ත මැතිණිය දූ දරුවන් විසින් නිර්මාණය කළ රත්නපුර මිනිපුර අමාසාන්ති තපුවනාරාණ සේනාසනයේ සිට අද සජීවීවයි මේ විදිහට ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. පින්වත්නි ඔය ඇත්තෝ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේ. හීනමානයේ අතිමානයේ වගේම තවත් ඉක්මානයක් පවතිනවා නේද? මට එය මතක නැහැ. ස්වාමීනි මට දැනගන්න ඕනේ නියම නිහතමානී බව කියන්නේ කුමක්ද කියලා. එය මා තුල තිබෙනවාද කියා බැලිය යුතුයි. උතුම් නිර්වාණ සුව වේවා කියලා. සත්පුරුෂ කරුණාවන්ත පින්වත්නි මානේ කිව්වහම සෙය්‍යෝ හමස් මිත්‍යතිනා මඤ්ඤතීති මානෝ. ඒ කිව්වේ මම ශ්‍රේෂ්ඨ වෙමි ආදී විදියට හිතනවද ඒ ස්වභාවය තමයි මානය කියලා කියන්නේ. තමන්ගේ తත්වය තමා විසින්ම මැනගැනීමේ ස්වභාවය තමයි මානය වෙන්නේ. මානය විවිධ විදියට ඇති වෙනවා. ඒ තමයි ශරීර ලක්ෂණ හින්දා, ධනයේ හින්දා, වයසේ හින්දා, ගුණයේ හින්දා, තමන්ගේ ජාතිය හින්දා, තමන්ගේ ගෝත්‍රයේ හින්දා මේ විවිධාකාර විදිහට මානෙ ඇති වෙන්න පුළුවන්. මානෙ සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා තුන් ආකාරයක් වෙනවා. මේ තුන් ආකාරයේම තවත් තුන බැගින් ගත්තාම ඒක නව ආකාරයක් වෙනවා. තමන් අනිත් අයට වඩා උසස් කියලා ඇතිවන මානෙ සෙය්‍යමානෙ වෙනවා. තමන් අනිත් අයට වඩා හීනයි කියලා ඇතිවන මානේ හීනමානේ වෙනවා. එතකොට ගරු කරන්න ඕන අයට ගරු කරන්න, වඳින්න ඕන අයට වඳින්න, අවවාද පිළිගන්න අකමැති ස්වභාවය ඇති වෙන්නේ මෙන්න මේ මානේ හින්දා. මේ මානේ ඇති වෙන්නේ අකුසාසිත 12 ditthිගත විප්පයුත්ත අකුසාසිත 4. ලෝභය, ditthිය, මානය කියන කාරණා අතරේ මානයත් යෙදෙන ධර්මතාවයක්. එතකොට චුල්ල නිද්දේශේ සඳහන් වෙනවා පුද්ගලයන්ගේ පංච ඉන්ද්‍රිය ධර්ම මුල් කරගෙන මනවර්ණ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් ලබනකොට මෙතරම් ආස්වාදයක් මම ලබනවා කියලා මානෙ ඇති වෙනවා කියලා පස් ආකාරයකට. මානෙ 6 ආකාරයකුත් වෙනවා. චක්කු සම්පත්තිය නිසා ඇතිවන මානෙ,
ගහන සම්පත්තිය නිසා ඇතිවන මානෙ, සෝත සම්පත්තිය, ජීවහා සම්පත්තිය, කාය සම්පත්තිය, මනෝ සම්පත්තිය නිසා ඇතිවන මානෙ විදිහට මානෙ 6 ආකාරයක් වෙනවා. මේ මානෙම තව 7 ආකාරයකට ගන්නත් පුළුවන්. ඒ තමයි පින්වත්නි 1 මානය, 2 අතිමානය, 3 මානාතිමානය, 4 ඕමානය, 5 අදිමානය, 6 අස්මිමානය, 7 මිච්ඡාමානය කියලා. මේ මානෙම තව 9 ආකාරයකට ගන්නත් පුළුවන්. මම ශ්‍රේෂ්ඨ කෙනාට සමාන වෙනවා. මම ශ්‍රේෂ්ඨ කෙනාට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. මම ශ්‍රේෂ්ඨයාට හීන වෙනවා. අර සීයමාන, සයිසමාන, හීනමානවල සීයමානය අරගෙන සීයමාන කියන්නේ ශ්‍රේෂ්ඨයා. එතකොට මම ශ්‍රේෂ්ඨයාට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. මම ශ්‍රේෂ්ඨයා හා සමාන වෙනවා. මම ශ්‍රේෂ්ඨයාට වඩා හීන වෙනවා. ඒ වගේම ඊට පස්සේ සදිසමාන, මම සදිසයාට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. සදිසයා හා සමාන වෙනවා. සදිසයාට වඩා හීන වෙනවා. ඊට පස්සේ හීනමාන, මම හීනයාට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. මම හීනයා හා සමාන වෙනවා. හීනයාට වඩා හීන වෙනවා. මේ ආදී විදිහට තමන්ගේ ජාතිය, ගෝත්‍ර, කුලය, පවුල් පරම්පරාව, මේ විවිධාකාර විදිහ තමන්ගේ රූපී, ධනය, අධ්‍යාපනය, තමන් කරන රැකියාව, තමන්ගේ ගුරුකුලය, තමන්ගේ පාසල, තමන්ගේ විද්‍යාව, බහුසුත බව, විවිධාකාර විදිහට දීපල, ඉඩකඩම් ආදී විවිධ කවණ පිළිබඳව මානෙ ඇති වෙන්න පුළුවන්. මානෙ මේ විවිධාකාර විදිහට ගන්න පුළුවන්. සේයමාන, සදිසමාන, හීනමාන කියලා තමන්ට වඩා උසස්, එහෙම නැත්නම් පහත්, එහෙම නැත්නම් සමාන ආදී විදිහට මනින ස්වභාවය තමයි මානෙ වෙන්නේ. තමන්ගේ தત્ත්වය තමා විසින්ම මැනගැනීමේ ස්වභාවයේ නිහතමානීකම කියන්නේ එහෙම මානයක් නැති ස්වභාවය. ඕනෑම අයෙක් සමග, ඕනෑම කෙනෙක් සමග කිසිදු එහෙම මැනීමකින් තොරව බොහෝම ගරු කළ යුත්තන්ට ගරු කරමින්, පිළිය යුත්තන්ට පුදමින්, බොහෝම සංසුන්ව තැන්පත්ව ගොඩනගා ගන්නා ඒ නිහතමානී ගුණේ හැම දෙයකටම වඩා වටිනා ආභරණයක් වෙනවා. හැමෝටම ගරු කළ හැකි, ඒ වගේම තමන් පහත් විදියට හෝ උසස් විදියට හෝ සමාන විදියට හෝ මැනීමකින් තොරව මධ්‍යස්ථව කටයුතු කරන්න පුළුවන් ස්වභාවයක් තමන් තුළ නිර්මාණය කරගන්නෝ නිහතමානී කමක්. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නය තමයි, අවසරයි ස්වාමින් වහන්සේ, සංස්කාරයෝ දුක්ඛයෝ වන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් තෙමීම, එනම් එම ධර්මයෝම පිළෙන බැවින්ද? නැත්නම් දුක් උපදවා සම්මුති සත්වයන් පිළෙන බැවින්ද? හෝ මේ දෙකම නිවැරදිද? තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ කියලා. සත්පුරුෂ පින්වත්නි, ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්නට ඕන. මෙතෙන්දී සංස්කාරයෝ දුක්ඛයෝ වන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් තමන්ම පෙළෙන හින්දාද නැත්නම් දුක් උපදවා සම්මුති සත්‍යයන් පෙළෙන හින්දාද කියලා ඇහුවොත්, නැත්නම් ওই දෙකම හින්දාද කියලා ඇහුවොත් මුලින්ම දුක්ඛේ තේරුම් ගන්න වෙනවා. එතකොට ඕක ලියන්න පටන් ගන්නවා. දුක්ඛේ කිව්වහම දුක්ඛය, දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංඛාර දුක්ඛය, ප්‍රතිච්ඡන්න දුක්ඛය, අප්‍රතිච්ඡන්න දුක්ඛය, පරියාය දුක්ඛය, නිස්පරියාය දුක්ඛේ විදිහට මේ විවිධාකාර වෙනවා. මෙතෙන්දී පින්වත්නි, තමන්ගේ බඩේ කැක්කුම්, අත්වල කැක්කුම්, හන්දිපත්වල කැක්කුම් මේ විදිහට ඇතිවන විවිධ වේදනාවන් හින්දා තමන් ප්‍රිය කරන වස්තු විනාශ වෙලා යනකොට හිතේ ඇතිවන වේදනාව හඳුන්වන්නේ දුක්ඛ දුක්ඛය කියලා. එතකොට විපරිණාම දුක්ඛය කියලා හඳුන්වන්නේ සුඛ වේදනාව කියන මේ හිතකය දෙකෙන්ම හටගන්නා සුවේ නැති වෙලා යන එක විපරිණාම දුක්ඛය විදියට හඳුන්වන්නේ. ඊට පස්සේ දැන් ඔබ අහපු කාරණාවට අදාළව සංඛාර දුක්ඛය කියන්නේ උපේක්ඛා වේදනාවත් ඒ වගේම ඉතිරි සියලුම ත්‍රිභූමික සංස්කාරයනොත් උදයව්‍ය දෙකින් ඉපදීම බිඳීම දෙකින් නිතරම පීඩාවට පත්වන හින්දා තමයි සංඛාර දුක්ඛය කියලා කියන්නේ. එතකොට ඔය ඇත්ත ඇහුවේ
සංස්කාරය දුක්ඛයෝ වන්නේ ඉපදීම් බිඳීම් දෙකෙන් තමන්ම පෙළෙන හින්දාද නැත්නම් දුක් උපදවා සම්මුති සත්‍යයන් පෙළෙන හින්දාද කියලා ඇහුවොත් නැත්නම් ওই දෙකම හින්දාද කියලා ඇහුවොත් මෙතනදී සංඛාර දුක්ඛේ වෙන්නේ පින්වත්නි උපේක්ඛා වේදනාවත් ඉතිරි සියලුම ත්‍රිභූමික සංස්කාරේනොත් ඉපදීම බිඳීම දෙකින් නිතරම පීඩාවට පත්වන හින්දා තමයි සංඛාර දුක්ඛය කියලා කියන්නේ. ඒ වගේම කංකැක්කම දත්කැක්කම ඒ රාගදේශ ආදී කවුන හින්දා ඇතිවන පින්වත්නි සිත්ැවීම් ආදී තමන්ට දැනගන්න පුළුවන් ඒ විවිධාකාර කාන උපක්‍රමයකුත් නොවන හින්දා නොකියා දැනගන්න නොදත හැකි හින්දාත් පින්වත්නි ඒව ප්‍රතිච්ඡන්න දුක් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අපපටිච්ඡන්න දුක් කියලා කියන්නේ විවිධාකාර හිරිහැර කාදර පිහියනූම ආදී දේවල් නිසා දැනගන්න පුළුවන් මේ දුක්වලට උපක්‍රමයෙන් දැනගන්න පුළුවන් දුක්වලට දුක්ඛ දුක්ඛේ ඇරෙන්න පින්වත්නි ජාත්‍ය ආදී ඉතිරි දුක් සියල්ලම පරියාය දුක විදියට හඳුන්වනවා. දුක්ඛ දුක්ඛේ නිප්පරියාය දුක් විදියට තමයි හඳුන්වන්නේ. එතකොට සංස්කාරය දුක්ඛයෝ වෙන්නේ සංස්කාර කිව්වහම එතෙන්ද උපේක්ඛා වේදනාවයි ඉතිරි සියලුම ත්‍රිභූමික සංස්කාරේනුයි ඉපදීම් බිඳීම් දෙකින් පීඩාවට පත්වන හින්දා තමයි ඒක දුක්ඛ කියලා හඳුන්වන්නේ. මේ කිව්ව දුක්ඛ දුක්ඛය විපරිණාම දුක්ඛේ සංඛාර දුක්ඛේ ප්‍රතිච්ඡන්න දුක්ඛේ අප්‍රතිච්ඡන්න දුක්ඛය පරියාය දුක්ඛේ නිප්පරියාය දුක්ඛ කියන මේ විවිධාකාර ක්‍රම වලට තියෙන දුක්ඛ ස්වභාවයේ සංඛාර දුක්ඛයට අදාළ කවුන ඔස්සේ මේ කිව්ව ආකාරයට කවුන තේරුම් ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේ සම්මා සම්බුද්ධ ශාසනයේ වෙනුවෙන් මහා සංඝ රත්නයේ සිදු කරන කැපකිරීම අපට කතා කළ නොහැක. එය අප්‍රමාණ වේ. ගිහියෙකු වශයෙන් බුද්ධ ශාසනයේ වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරයත් පිරිහී යන මෙවැනි කාලයක ගිහියන් වගකීමක් ගෙන ශාසනයේ වෙනුවෙන් කළ යුතු උත්තරීතර කාර්යභාරයන් පහදා දෙන සීක්වා මාගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට කායික දුක් නොලැබේවා නිරෝගී නිදුක් බව ශක්තිය ලැබේවා කියලා. සත්පුරුෂ පින්වත්නි ගිහි පින්වන්ත ඔය ඇත්තන්ගේ කරපිටත් ලොකු කාර්යභාරයක් තියෙනවා. හැබැයි මුලින්ම ඔය පින්වතුන් ත්‍රිපිටකය ඉගෙන ගන්න ඕනේ. අටුවා ඉගෙන ගන්න ඕන. ටීකා ඉගෙන ගන්න ඕන. විසුද්ධි මාර්ගය වගේ මහනීය පරිවාර ග්‍රන්ථත් දැන ඉගෙන ගන්නට ඕනේ. ඒ දැන ඉගෙනගෙන ඔය පින්වතුන් දන්නා ධර්මය අන්‍යයන්ට කියලා දෙමින් ධර්ම දූත මෙහෙවරේ යෙදෙන්නට ඕනේ. ඔය ඇත්තෝ මගපල් ලබමින් සමීපතමයින්ටත් මගපල් ලබන්න පුළුවන් විදිහට මාර්ගයේ පෙන්වමින් කටයුතු කරන්නට ඕන. සමීපතමයින් ධර්ම මාර්ගයට ගන්නට ඕන. ඔවුන්ව සම්බන්ධ කරගන්නට ඕන. පින්වත්නි ගිහි ඔය ඇත්තෝ පැවිදි පින්වතුන් වහන්සේලාට වඩා සමාජයේ බොහෝ අය ඇසුරු කරන අය. ඔබ අතේ බොහෝ දෙයක් කරන්න පුළුවන් හැකියාව තියෙන ඕනම තැනක ඔබට කතා කරන්න පුළුවන්. ඕනම කෙනෙක්ට හරි වැරද්ද පෙන්වන්න පුළුවන්. සද්ධර්ම ප්‍රතිරූපක වගේ තැන්වලදී ඔය ඇත්තන්ට නොබියව එහි තියෙන වැරදි පැත්ත පෙන්වමින් කටයුතු කරන්න පුළුවන්. පින්වත්නි සංඝ රත්නයේ මහා කැපකිරීම ගොඩක් කරනවා. ගිහි ඇත්තෝ අතරත් සමහර පින්වතුන් බොහෝ කැපකිරීම ගොඩවල් කරනවා. නමුත් ගිහි පිරිස අතර අති බහුතරයක් ඒ වගේ සම්බුදු සසුන වෙනුවෙන් පින්වත්නි තමන්ගේ උත්තරීතර කාර්යභාරය කරමින් ඒ උදවිය මාර්ගඵලත් ලබාගෙන අන්‍යයන්ටත් මාර්ගඵල ලැබී හැකි ආකාරයට සිය සද්ධර්මයේ සද්ධර්ම ප්‍රතිරූපකාදී විකෘති වෙන්න දෙන්නේ නැතුව සුරක්ෂිත කරගෙන පවත්වනවා නම් ඒ උදවියට ඒ පින නිවන් දකින ගමනට අතිශයින්ම උපකාරීත් වෙනවා. කල්යාණ මිත්‍ර සේවනාදී බොහෝ හේතු සම්පතුත් ඒ ඇත්තන්ට සම්පූර්ණ වෙනවා. ඒ නිසා ඔබ ත්‍රිපිටක අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදී දැන ඉගෙනගෙන ධර්මදූත මෙහෙවරක යෙදෙන්න සිස්සත් ධර්මයේ බොහෝ දෙනා දන්නා පිරිසක් බවට පත් කරන එකේ ඔය ඇත්තෝ දැවැන්ත කොටස් කරුවෙක්ව කටයුතු කරන්න. සත්පුරුෂ පින්වත්නි
ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තිරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ අවසරයි. ඉපදීම දුකයි කියන්නේ ඉපදීමට පසුව එන දුකක්ද? පංචස්කන්ධයේම දුකයි. ජාතියම දුකයි. ජරාමාන දුකයි. දුක ගැන පහදා දෙන්න. කාරුණිකව පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා සාදු 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 කියලා. සත්පුරුෂ පින්වත්නි දුක කියන්නේ මේකට. ඉපදීම කියන්නේ මේකට. දුක කියන එක කලින් අපි විස්තර කළා. ඉපදීම කියන්නේ මේකට. එතකොට යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතා උසෝ ජාති. ඉපදීම කියන්නේ ඔන්න ඕකට. ඒ කියන්නේ ජාති සංජාති ඔක්කාන්ති අබිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතා උසෝ ජාති. ඒකේ තේරුම තමයි ඒ සත්වයන්ගේ ඒ සත්ව නිකායේ. ඒ කියන්නේ දෙවිවරු මිනිස්සු සතර අපාගත ඇත්තෝ බ්‍රහ්මයෝ ඔය හැමෝම මෙතෙන්දී අයිති වෙනවා මේ ඒ සත්ව නිකායන්ගේ ඒ සත්වයන්ගේ කියන වචනේදී. එතෙන්දී ජාති කියලා කියන්නේ ආයතන සියල්ල සම්පූර්ණ වෙන්නේ නැතිව අලුත් භවයක මුලින්ම හටගන්න කාරණාවට. අලුත් භවයේ හට ගන්නවා උපදිනවා. හැබැයි ආයතන සම්පූර්ණ වෙන්නේ නැතුව ඉපදුනාට පස්සේ පරිපූර්ණ ආයතන ලැබෙමින් ආයතන වැඩිලා පරිපූර්ණව අස්කං ආදී ඔක්කොම වැඩිලා බිත්තර වලින් එහෙම ගර්භාෂයෙන් එහෙම උප්පත්තිය ලබන අයගේ පින්වත්නි මනාකොට ඉපදීමක්. එතකොට ජාති සංජාති කියන්නේ මවකුස පිළිසිඳ ගැනීමේ බිත්තර ගර්භාෂ ආදී සංජාති කියන්නේ මනාකොට ආයතන ආදී වැඩලා ඉපදීමක්. ඔක්කාන්ති කියන්නේ ඒ බිත්තර වලින් ගර්භාෂයෙන් එහෙම ඒවට පිවිසීම විදියට පිළිසිඳ ගැනීමක්. එතකොට අබිනිබ්බත්ති කියලා කියන්නේ සංසේදච ඕපාතික විදිහට ප්‍රකටව ස්කන්ධයන්ගේ පහළවීමක්. දෙවිවරු ප්‍රේතාදී කොට්ටාස වගේ බ්‍රහ්මාදී පිරිස ගෙහෙම වෙන්නේ. කන්දානම් පාතුභාවෝ කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීමක්. ආයතනානම් පටිලාභෝ කියලා කියන්නේ ආයතනයන්ගේ ලැබීමක් වෙනවා නම් මෙන්න මේක තමයි උප්පත්තිය කියලා කියන්නේ. ජාති කියලා කියන්නේ යම්කේ සත්වයෙක් යම්කිසි භවයක ප්‍රතිසන්දි විඥානයක් එක්ක මුලින්ම පහළ වෙන එකට. ඒක ඒ සත්වයාගේ අලුත් භවයේ උප්පත්තිය කියලා කියන જાතිය. මේක සිද්ධ වෙන්නේ බිත්තර වලින් එක අණ්ඩජ ගර්භාෂයෙන් ජලාබුජ විදිහට. එතකොට සංජාති කියලා කියන්නේ අර කලින් කිව්වා වගේම මව්කුස තුලදී ටිකෙන් ටික හිස අත්පා ඇස්කන් නාසාදී මුළු ශරීරයේම මනාකොට වැඩිලා මව්කුසින් ඒ යෝනි මාර්ගයෙන් දැඩිසේ පීඩාකාරීව බොහෝ දුක් ආදර එක්ක දැඩි පීඩනයකින් පීඩාවකින් පින්වත්නි පොඩි වෙමින් ඒ විදිහට උප්පත්තිය ලැබීම. ඔක්කාන්ති කියලා කිව්වේ බැස ගැනීමට. ඒ සත්ත්වනිකායවල සත්වයින් අණ්ඩ ජලාබුජ විදිහට බිත්තර වලටත් වැදෑමස් වලටත් බැස ගන්නවා. එතකොට මේවට පිවිසෙන විදිහට පිළිසිඳ ගැනීමට බැස ගැනීම කියලා කියනවා. මේ කට්ටිය මේවට පිවිසෙන්නාක් වගේ තමයි ප්‍රතිසන්දිය ගන්නෙ. අබිනිබ්බත්ති කියලා කිව්වේ සංසේදජ ඕපාතික. සංසේජ කියන්නේ බින් වලින් උපදින, ඕපාතික කියන්නේ ඉබේම පහළවන සත්වයන්ගේ උප්පත්තියට අබිනිබ්බත්ති කියන්නේ. කන්දානම් පාතුභාවෝ ආයතනානම් පටිලාභෝ කියන කාරණාවදී පින්වත්නි ස්කන්ධයන්ගේ පහළවීම ආයතනයන්ගේ ලැබීම කියන කවුණයි කියවෙන්නේ. දැන් මෙතෙන්දී ඔය ඇතු ජරාමාන ගැන අහුවම ජරාමාන ඌට වඩා වෙනස්. යා තේසං තේසං සත්තානං තම්මි තම්මි සත්තනිකායේ ජරා චීරන්තා කණ්ඩිච්ඡං පාලිච්ඡං චලිතවතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං උච්චතා උසෝ ජරා. ඒ සත්වයන්ගේ ඒ සත්තනිකායේ යම් දිරීමක් දිරන ගතියක් දත්නිය පුතු ආදී කැඩෙන ගතියක් කෙස් ආදී පැසෙන ගතියක් සමාධිය රැලි වැටෙන ගතියක් ආයුෂ පිරිහීමක් ඉන්ද්‍රියයන්ගේ මොහ කුරා යාමක් වෙනවා නම් මේක ජරාවටපත් වීම කියලා කියන්නේ.
මානයටපත් වෙනවා කියන්නේ කතමංචා උසෝ මරණయ్యා තේසං තේසං සත්තානං තම්හා තම්මා සත්තනිකාය චුතිචවන්තා බේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානම් බීදෝ කලේබරසනික්කීපෝ ඉදං උච්චතා උසෝ මරණං කියලා. එවැත්නි මරණය කියන්නේ මොකද්ද? ඒ සත්තනිකායේ ඒ සත්වයන්ගේ යම් චුතවීමක් චුතවන බවක් බිඳීමක් අතුරුදහන් වීමක් මච්චු මරණයක් කාලක්‍රියාවක් ස්කන්ධවල බිඳීමක් ශරීරයේ බහා තැබීමක් වෙනවා නම් මෙන්න මේකටයි මරණය කියලා කියන්නේ. එතකොට පින්වත්නි ඔය ඇතු ඉපදීම දුකයි කියන්නේ ඉපදීමට පසු වෙන දුකක්ද කියලා ඇහුවේ ජාතිය කියන කවුන නොදන්න හින්දා. පංචස්කන්ධයේම දුකයි ජාතියම දුකයි ජරාමාන දුකයි කියනකොට මේ වචනවල කියවෙන කවුණු වෙන වෙනම තේරුම් ගත්තහමයි මේක තේරෙන්නේ. ඉපදීම කියන්නේ ජාති විදිහට අර දැන් අපි කිව්ව විදිහට ඒ සත්ත්වනිකායේ ඒ සත්වයන්ගේ අසම්පූර්ණ ආයතන විදිහට ඉපදීම පරිපූර්ණ ආයතන විදිහට මනසේ ඉපදීමක් අණ්ඩකෝෂ වස්තිකෝෂයන්ට පිවිසීම විදිහට පිළිසිඳ ගැනීමක් සංසේච උපාතික විදිහට ප්‍රකටව ඉපදීමක් ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ලැබීමක් වෙනවා නම් මෙන්න මේකට ජාතිය නැත්තම් ඉපදීම කියලා කියනවා. ඒ වගේම ජරාව මරණය පංචස්කන්ධය මේ කවන වෙන වෙනම දැක්කහම ඔය සත්පුරුෂ පුණ්‍යවන්තයිනට මේ කියන කාරණාව තේරුම් ගන්න පුළුවන්කම ලැබේවි. බොහොම හොඳයි නැවතත් උත්සාහ කරන්න. නැවතත් උත්සාහ කරන්න. යම් වෙලාවක ඔය ඇත්තන්ට මේ කියන කවන හොඳින් වැටහෙන්නට පටන් ගන්නවා අනිවාර්යයෙන්ම. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ මන් ධර්ම දේශනාවකදී ඇසුවා ජේසුතුමා දෙව්තලවල වැඩ සිටින බවක්. එසේ විය හැකිද? මිත්‍යා දෘෂ්ටික නම් ඔවුන්ට උරුම නිරේ නේද? එම දේශනාවේදීම තවත් පැහැදිලි කරා එලෙස මිත්‍යා දෘෂ්ටිකයන්ට උරුම නිරේ නම් බුද්ධ ශූන්‍ය කාලවලදී දෙව්තලවල් ශුන්‍යව පවතිය යුතුයි කියලා. මන්ද සියලුම දෙනා මිත්‍යා දෘෂ්ටිකව මේ යන බැවින් උන්වහන්සේ පැහැදිලි කරන අයුරින් නම් කිනම් ආගමක් ඇදහුවත් පින්පව් විශ්වාස කරමින් දාන දෙන කෙනෙකුට උවත් බුදුන් වහන්සේ සාන නොගියත් දෙව්ලොව ඉපදීමට හැකි බවයි මේ කරුණාවෙන් පහදා දෙන සීක්වා කියලා. සත්පුරුෂ පින්වත්නි ඊටම සංවිධානාත්මකව මේ වෙනකොට මිත්‍යා දෘෂ්ටිය පැතිරවීමක් ලංකා පුරා තියෙනවා. ඔවුන් සද්ධර්මයට බොහොම සමාන විදියට සද්ධර්ම ප්‍රතිරූපකයෝ නිර්මාණය කළ සමාජගත කරනවා. යේසුතුමා දෙව්තලයක වැඩ සිටින බව කිව්වොතින් පින්වත්නි යේසුස් වහන්සේ කියලා කියන්නේ වෙනත් අන්‍යාගමික මත දැරූ කෙනෙක්. යේසුස් වහන්සේ අර ඇනගහලා අර විදිහට ඉන්නකොට දේශහිතක් ඇති වූවා නම් ඒ දේශහිතේ හැටියට යේසුස් වහන්සේ දුගතිය තමයි උපදින්නේ. නමුත් යම් හේකින් දේශහිතක් ඇති වෙන්නේ නැතුව කරුණාමෛත්‍රිය ආදී හිතක් ඇති වුණා නම් යේසුස් වහන්සේ කියලා නෑ ඕනෑම කෙනෙක් තිරසන් සත්වයක හෝ වේවා යහපත් කුසාසිතක් නම් ඇති වෙන්නේ කුසාසිතට අනුරූපව කුසල විපාකයක් විදිහට සුගතියේ තමයි උප්පත්තිය ලබන්නේ. එතකොට මිත්‍යා දෘෂ්ටිය නියත මිත්‍යා දෘෂ්ටිය දෙක පටලව ගන්නත් එපා. නියත මිත්‍යා දෘෂ්ටිය කිව්වහම කර්මඵල ආදී විශ්වාස කරන්නේ නැතුව කටයුතු කරන එක. හැබැයි මිත්‍යා දෘෂ්ටික සමහර ඇත්තෝ විමුක්තිය විදිහට එහෙම දෙවිවරුන් සරණ යාම විශ්වාස කරන සර්වබලධාරී දෙවියන් වහන්සේ ළඟට යන්න එහෙම හිතාගෙන ඉන්න සියල්ල මෙතකින් අවසන් වෙනවා වගේ හිතාගෙන ඉන්න සමහර උදවිය යහපත් කර්ම කරගන්නවා. ඊයේතු සතුන් මැරීමෙන් වළකිනවා, සොරකම් කිරීමෙන් වළකිනවා,
කාමේ වාදවා හැසිරීමෙන් වළකින බොරු කීම ආදී ඒ දේවල් වලින් වැළකීලා ඒ ඇත්තෝ යහපත් ජීවත් වෙනවා. අන්න ඒ වගේ උදවිය සුගතියේ උප්පත්තිය ලබනවා. ඕනෑම කෙනෙක් තම තමන් කරගත් කුසල කර්ම හෝ අකුසල කර්ම අනුව තමයි දුගති සුගතිකම තීරණය වෙන්නේ. ඒක මේ කියන යේසුස් වහන්සේටද එහෙම නැත්නම් තවත් කෙනෙක්ටද කියලා නෑ. ඔහුට ගරුක කර්ම ඇත්නම් ලැබෙන්නේ ගරුක කර්ම විපාකයෝ. ආසන්න ආචින්න කටත්තා කර්ම නම් ඒ වෙලාවට බලපාන්නේ ලැබෙන්නේ ඒ වාගේ විපාකයෝ. ගරුක ආසන්න ආචින්න කටත්තා කර්ම කියන ඔය හතර ආකාරයෙන්ම කුසල පැත්තනම් කුසල විපාකයෝ, අකුසල පැත්තනම් අකුසල විපාකයෝ. යහපත් කටයුතු කළා නම් ඒ ඇත්තෝ සුගතිය කොහොමත් උප්පත්තිය ලබනවා. නමුත් මෙතන නම් කරන්නේ සංවිධානාත්මකව සිල් සද්ධර්මයට බොහෝ පීඩා ඇති කරවමින් බොහෝ කරකස කටුක පීඩා ඇති කරවන සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය කිරීමක්. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි කල්යාණ මිත්‍රයන් වහන්සේ, වර්තමානයේ බුද්ධ භාෂිතේ හා බුද්ධ භූමි අලලා සත්‍ය වනසන්න උන් විසින් තමන් සිල් ගුණ රකින ධර්ම මාර්ගයේ ගමන් කරන්නයි යයි පවසනවා. සද්ධාවෙන් තොර යම් සීලයක් ඔවුන් තුළ රැකෙන්න පුළුවන් වුණත් නිවන් මඟට අදාළ ධර්මතා ඔවුන් තුළ වැඩෙනවද ස්වාමින් වහන්සේ? අනික අපි මේ පැවිද්දන්ට ගර්හා කරනවා. දුස්සීල වුණා සංඝරත්නයට ගැරහීම පාපයක් යයි අසා ඇත්තෙමි. මට සිතෙන්නේ ඔවුන් වැනි අය සංඝරත්නයට අයත් නොවන නිසා නිග්‍රහ කළාට කම් නැතයි කියයි. මට ඔවුන් ඊටම අප්‍රසන්නයි. දුටු තැන මම වැරැද්ද කියා ප්‍රතික්ෂේප කරනවා. දුස්සීල පැවිද්දා කියන්නේ මේ ධර්ම විකෘති කරන අයවත් මේ බුද්ධ භූමි නිෂේධ කරන ಜಾති අයවත් නෙමේ නේද ස්වාමිනී? ගැරහුවොත් අපිට පව් පිරෙන දුස්සීල බිස්සුව කවුද කියාත් පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා හිමියනී කියලා. සත්පුරුෂ පින්වත්නි, ඔබ කිව්ව කවුන ඒ විදිහටම තමයි තියෙන්නේ. මොකද දුස්සීල පැවිද්දන් කියලා කියන්නේ ඔය ශ්‍රමණ වේශයේ දරාගෙන මිත්‍යා දෘෂ්ටියක් දරාගෙන ඉන්න අය නෙමෙයි. ඒක බිස්සුතේ උනත් අහිමි වෙන එක ශාසනයේ නිරපී යන ශාසනයේ තවදුරටත් උරුමකරුවෙක් නොවන තත්වයක් තියෙනවා. දැන් ඔය කියන කාරණාවලදී බුද්ධ රත්නයේ ප්‍රතික්ෂේප කරාදී ධර්ම රත්නයේ සංඝ රත්නයේ ප්‍රතික්ෂේප කරනකොටම ඔහු තවදුරටත් ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. ඔහු තවදුරටත් මේ ගමන් මගට අයිති කෙනෙක් වෙන්නේ. ඔහු මේ ශාසනයට අයිති නැති ශ්‍රමණ වේශයේ පමණක් තියෙන කෙනෙක්. නමුත් දුස්සීල කෙනා තේරුම් ගන්න, දුස්සීල කෙනා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ විශ්වාස කරන බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ කියන තුනුරුවන් සරණ ගියා. ඒ වුණාට ඔහු සිල්පද කඩා ගන්නවා. බුදුරජාණන් වහන්සේ විසින් පැන වූ ආඥාවන් කඩා ගන්නවා. ආඥා කඩාගත්තත් තුනුරුවන් සරණ ගිය යහපත් ජීවිතයක් ඔහු ගෙවනවා. ඔහුට ඉතින්දි බුද්ධ රත්නයේ සැකයක් නැහැ. ධර්ම රත්නයේ සංඝ රත්නයේ සැකයක් නැහැ. නමුත් සිල්පද කඩාගෙන තියෙනවා. සිල්පද කඩාගෙන තියෙන ඒ උදවිය අතින් මේ වගේ කිසිම විදියකින් සද්ධර්ම ප්‍රතිරූපක නිර්මාණය වෙන්නේ නැහැ. මේක පින්වත්නි ඊටාම දරුණු විදියට සමාජය තුළ සද්ධර්ම ප්‍රතිරූපකයෝ නිර්මාණය කරන සංවිධානාත්මක කණ්ඩායම් වලින් කරන කාරණාවක්. බුද්ධ භූමි කියලා ලංකාවම ඒ විදිහට යෝජනා කරමින් එහෙම කටයුතු කළේ ඒ උදවිය හිතාමතාම අපට අප තුළ විශ්වාසය නැති කරලා දාන්නට මේක සංවිධානාත්මක කුමන්ත්‍රණයක්. ඔය පින්වතුන් ඒවාට විරුද්ධව කටයුතු කිරීම කිසිම වරදක් වෙන්නේ නැහැ. අශෝක අධිරාජ්‍ය 60,000ක් බිස්සූන්ගේ ශ්‍රමණ වේශයේ අයින් කළ බවත් මතක තියාගන්න. ඔය තෝන්ට විරුද්ධව දැඩිසේ නැගී සිටීම ඔබට පින්කමක් වන බවත් තේරුම් ගන්න. ඔය ඇත දැඩිසේ නැගී සිටීම කිව්වේ ද්වේෂයෙන් අන්තයට ගිහිලා අගතියට ගිහිලා ද්වේෂය පුරවාගෙන මේ ඍචුව නිවැරදිව කිසිදු කෙනෙකුට බය වෙන්න කවුණක් නැහැ. අදාළ අයගේ මූණටම කතා කරමින් කටයුතු කරන්නේ. ඒක ඔබට ආර්යෝපවාදාන්තරය වගේ මොකක්වත් වෙන්නේ නැහැ. මොකද සමන වේශයේ ගත හොරුන්ට විරුද්ධවයි ඔබ මේ කතා කරන දැඩිව ඍචුව කිව යුතු දේ මූණට කියමින් ඔවුන්ගේ ඒ වරද පෙන්නමින් ඒ නිවැරදි කරගන්න. ඒ ඔය ඇත්තෝ ධර්මයේ බොහෝ කාලයක් පවතින්නට කටයුතු කරපු උතුම් පින්කමකින්ද නිවන් දකින්නේ උපකාරක හේතු සම්පතකුත් වේවි.
සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේට নমස්කාර වේවා. ජවන් සිත් යනු එකම සිත් පරම්පරාවක එකට ඇතිවන්නා වූ සිත් හතක්ද නැතහොත් වෙන වෙනම සිත් හතක්ද ඒවායේ විපාක පළමු ජවන් සිතේ ditta ධම්ම වේත්නිය වශයෙන්ුත් අවසානයේ උපපච්ච වේත්නිය වශයෙන්ුත් අනෙක්වා අපරාපරිය වේත්නිය වශයෙන්ුත් වෙනස් වන්නේ ඇයි? තෙරුවන් සරණයි බොහෝම පිං කියලා. කරුණාවන්ත ගුණබර පින්වත්නි ජවන් සිත් කියන්නේ ඇසේ හටගන්න චක්කු විඤ්ඤාණ මේ චිත්ත වීතියේ කනේ හටගන්න සෝත විඤ්ඤාණ චිත්ත වීතියේ නාසයේ හටගන්න જીවහා විඤ්ඤාණ චිත්ත වීතියේ මේ ආදී හැම චිත්ත වීතියකම අනිවාර්යයෙන්ම යෙදෙන්න ඕන විපාක ශක්තිය ලබා දෙන සිත් පෙළට නමක්. අධික වේගයෙන් ක්‍රියාත්මක වන මේ ජීවිතයට හෝ අනාගත භවවලට හෝ දීර්ඝ සසරට අදාළව විපාක ශක්තියක් ලබා දෙන ලෝභ දේශ මොහ අලෝභ දෝස සමෝහ කියන හේතු බල සම්පන්නව යෙදෙන හිත් තමයි පින්වත්නි ජවන් සිත් කියලා කියන්නේ. එතකොට මේ ජවන් සිත් එකම චිත්ත වීති පරම්පරාවක ඇති වෙන්නේ. චක්කු මේ දැන් චක්කු විඥානයේ ගත්තොත් අතීත භවංග භවංග චාන භවංග උපච්ඡේද පංචද්වාරා වචනයෙන් පස්සේ පින්වත්නි ඇති වෙනවා චක්කු විඥානය. චක්කු විඥානයෙන් පස්සේ ඇති වෙනවා සම්පටිච්ඡන සන්තේන වොත්තපනයෝ. අන්න ඊට පස්සේ චිත්ත වීතියෙම ඉන්පස්සේ ජවන්සිත හතක් ඇති වෙනවා. අර අලුතින් ගත්ත අලුතින් ඇති වුණු අරමුණත් එක්ක ගත්ත හිත්වල යමේ ජවන් සිත්වල පින්වත්නි පළවෙනි ජවන් හිත අලුත් අරමුණක් එක්ක ආව හින්දා ඇති වුණු හින්දා ඒක දුර්වලයි. ඒකට බොහෝ කාලයක් විපාක දෙන ශක්තියක් නැහැ. ඒක අලුත් ආගන්තුක අරමුණක් එක්ක මුලින්ම ඇති වුණු ජවන් හිත හින්දා විපාක සත්‍යයේ තියෙන ditta ධම්ම වේත්නී වශයෙන් ජීවත් ඉද්දී දෙවන හිත අර කලින් හිත ගත්ත අරමුණත් එක්ක තමන්ගේ වර්ගයෙන්ම ඇතුණු හිතක් හින්දා ඒක ගොඩාක් බල සම්පන්නයි. පළවෙනි එකට වඩා ඒකට පුළුවන් තුන්වෙනි භවයේ ඉඳන් විපාක ලබා දෙන්න. හතරවෙනි හිත දෙවෙනි හිතට වඩා ගොඩ තුන්වෙනි හිතට පළවෙනි හිත දෙවෙනි හිත තුන්වෙනි හිත දෙවෙනි හිතට වඩා ගොඩක් බලවත්. හතරවෙනි හිත ඊට වඩා බලවත්. පස්වෙනි හිත දැන් නැති වෙන්න ලං වෙන හින්දා දුර්වල වෙනවා. හයවෙනි හිත තවත් දුර්වලයි. හැබැයි මැද ජවන් සිත් පහට පුළුවන් කවදා හරි දවසක නිවන් දකින්නකම් විපාක ලබා දෙන්න අපරාපරිය වේත්නිය විදිහට අන්තිම ජවන් හිත පින්වත්නි දුර්වලයි. හැබැයි පළවෙනි ජවන් හිතට වඩා ප්‍රබලයි. පළවෙනි ජවන් හිත අලුත් අරමුණක් එක්ක ආවා ඇති වූාට අන්තිම ජවන් හිත අර තමන්ගේ වර්ගයේ හිත් ගත්ත ඒ අරමුණම අරගෙන ඇතිවන හින්දා පළවෙනි ජවන් හිතට වඩා බලවත් උපපච්ච වේත්නී වෙනවා. එතකොට ඊළඟ භවයේ විපාක ලබා දෙනවා. ඊළඟ භවයේ විපාක ලබා දෙනවා. පින්වත්නි අන්තිම ජවන් හිත ඒ විදිහට ඒ කවුන තේරුම් ගන්න එක චිත්ත වීතියක ඇතිවන ජවන් සිත් හතක් ඊට වඩා අඩු වෙන අවස්ථා තියෙනවා. ඊට වඩා වැඩි වෙන්නේ නැහැ. පින්වත්නි ඒකේ අරමුණේ ස්වභාවය අනුව සිද්ධ වෙන්නේ මානාසන්න වෙලාවේ නම් ජවන් හිත් පහයි ඇති වෙන්නේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට ඔය ඇත්තෝ අහලා තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමින් වහන්සේ කච්චා එනට බුදුහාමුදුරුවන් කියනවා සම්මා දිට්ඨිය කියන්නේ හිත අන්ත දෙකෙන් නිදහස් වීම කියලා. මේ කියන්නේ මොකද්ද? හිත ඒ தත්ත්වයට පත් කරගන්නේ කොහොමද? පින්වත්නි හිත අන්ත දෙකෙන් නිදහස් වීම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒක හැබැයි ඔය වර්තමානයේ තමන් බුදු වෙලා වගේ සමාජයේ නොමග යවල බොරු කියමින් ඉන්න උදවිය කියන ඒ අන්ත දෙකෙන් නිදහස් වීම නෙමෙයි. ඒ උදවිය හිතාමතාම මේ විකෘතියක් කරන්නේ මෙතන කියන කවුන වෙන එකක්. සූත පිටකයේ සඳහන් වෙන පින්වත්නි 12 ආකාර පටිච්ච සමුප්පාද ක්‍රමය ඔස්සේ ඇත නැත කියන අන්ත දෙකට යන්නේ නැතුව
මධ්‍යම ප්‍රතිපදාව දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ කච්චායන ගුත්ත කියන සූත්‍රය භාවිතා කළා. බුදුරජාණන් වහන්සේ කච්චායන ගුත්ත කියන සූත්‍රයේදී දේශනා කරනවා කාත්‍යායනය භික්ෂුවට බුදුරජාණන් වහන්සේගෙන් සම්‍යක් දෘෂ්ටිය ගැන දැනගැනීමට ඇති වූ අවශ්‍යතාවයක්. ඒ කියන්නේ අපි මේ කච්චායන හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේගෙන් සම්මාදිට්ඨිය ගැන දැනගන්නට අවශ්‍යතාවයක් ඇති වුණා. අපි කච්චායන හාමුදුරුවෝ ජේතවනාරාමේට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගේ මිනිසු සම්‍යක් දෘෂ්ටිය කියලා කියනවා. සම්‍යක් දෘෂ්ටිය කොතෙක් දුරට සිද්ධ වෙනවද සම්‍යක් දෘෂ්ටිය කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා කත්යායන මේ ලෝකේ සාස්ත්‍ර උච්ඡේද කියන අන්තර්දේට නැඹුරුවයි පවතින්නේ. සාස්ත්‍රවාදී හා උච්ඡේදවාදයට නැඹුරුවයි තියෙන අන්ත දෙකට ගිහිලා තියෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් යුක්ත වූ ලෝකයේ පැවැත්ම දකින්න කෙනෙක්ට ලෝකයේ නොවිනාශ වන ස්වභාවයක් ඇතයි කියන සාස්වත සංකල්පේ ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ඇත්ත ඇති සැටියෙන් ලෝකේ නැතිවීම දකින්න කෙනෙක්ට උච්ඡේදය ගැන නැතයි කියන සංකල්පය ඇති වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. කත්තායන ලෝකය සාමාන්‍යයෙන් ප්‍රයෝගී තදින් උපාදානය කරගන්නවා. මෙම ප්‍රයෝගය හා උපාදානය සිතින් අදිෂ්ඨාන කර ගැනීම තදින් එල්බ ගැනීම ඇලී සිටීමට පැමිණෙන්නේ නැද්ද? මේ මාගේ ආත්මයේ විදියට සිතින් අදිෂ්ඨාන කරන්නේ උපදින්නා වූ දුක උපදී නිරෝධ වන දුක නිරෝධ වෙලා යනවා. ඒ ගැන සැකයක් පහළ කරන්නේ ඔහුට අනුන්ගෙන් ලබා නොගත් ඥානයක් තියෙන්නේ. තමන්ටම ඇතිවෙච්ච ඥානයක් තියෙන්නේ. ඔහුට ඇතිවෙන්න ඒ දෘෂ්ටිය සම්‍යක් දෘෂ්ටිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලු දේ ඇත කියන එක අන්තයක්, සියලු දේ නැත කියන එක තව අන්තයක්. ඒතකොට කච්චායන සියලු දේ ඇත කියන එක අන්තයක්, සියලු දේ නැත කියන එක තව අන්තයක්. ඉතින්දී සාස්ත්‍ර උච්චේද දෘෂ්ටි වලට අදාළ වේ ගන්නත් ඕන. බුදුරජාණන් වහන්සේ එම දේශනාවෙන් ලෝකයේ සැබෑ තත්ත්වය දේශනා කරමින් අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාද ණය ක්‍රමයේ විස්තර කරනවා. ඉතින්දී පින්වත්නි අවිද්‍යාව මුල් කරගෙන මේ කාරණා බැලුවහම මේක මම කියලා මගේ කියලා ආත්මය කියලා එහෙම කොහොමවත් ගන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අංග 12කින් යුක්ත පටිච්ච සමුප්පාද ක්‍රමයේ විස්තර කරමින් පින්වත්නි දේශනා කරනවා. මේ විදියට අවිද්‍යාවපත්යෙන් සංස්කාර වෙනවා, සංස්කාරපත්යෙන් විඥානය වෙනවා, විඥානය නිසා නාම රූප හට ගන්නවා, නාම රූප නිසා සලආයතනෙ හට ගන්නවා, සලආයතනෙ නිසා පස්සේ හට ගන්නවා, පස්සේ නිසා වේදනා හට ගන්නවා, වේදනාව නිසා සංඥා හට ගන්නවා, තණ්හා හට ගන්නවා, තණ්හා නිසා උපාදාන හට ගන්නවා, උපාදාන නිසා භව හට ගන්නවා, භව නිසා ජාති ජරා මරණ ආදී සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ අංග 12කින් දේශනා කරනවා. පින්වත්නි මෙතෙන්දී ඇත කියන අන්තයයි නැත කියන අන්තයයි අන්ත දෙකට වැටෙන්නේ නැතුව මධ්‍යස්ථයේ බැලුවාම අවිජ්ජා සංකාර විඥාන ආදී විදිහට මෙතන තියෙන දෙයක් ඇත විදිහට ගන්න බැරි නැත විදිහට ගන්න බැරි හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලියක් වූ විවිධාකාර හේතුන් ඉඳ හට ගන්නා ධර්මතා වැඩපිළිවෙලක්. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළේ. ඔය ඇත්තන්ට මේ කවුණු තවදුරටත් පින්වත්නි දැනගන්න පුළුවන් මජ්ක්‍ධිම නිකායේ කච්චායන ගොත්ත සූත්‍ර දේශනාවට යොමු වුණාම සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අතිපූජනීය ස්වාමින් වහන්සේ දාම්හි අනුගත වන පුද්ගලයා දහමින් ආරක්ෂා කරන බුදු වදනට අනුව දයම පුබුදුවාලු සෝම සමිදු සහ සදහැයෙන් දනා මුසපත් කළ පානදුරේ අරිය ධම්ම හිමි අකාලයේ අපවත් වීම මේ හා ගලපා දෙන්න ස්වාමින් වහන්සේ. මිහිදී එය අභිභවා කර්මයේ බලපෑමක් සිදු වූවාද ඔබ වහන්සේට নমස්කාර වේවා කියලා. පින්වත්නි ඔය ඇත්තෝ ditta dhamma වේදනීය කර්මයේ ලැබෙන්නේ ජවන් සිත් වලින් බව දැන් දැනගත්තා. ඒ කියන්නේ
පළවෙනි ජවනයේට මෙලෝ විපාක ලැබෙනවා කියලා. මේ ජීවිතේ යහපත් ඉන්නව වෙන්න පුළුවන්. නමුත් පින්වත්නි, ඒ ඇත්තන්ට උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය කර්මයක් තියෙනවා. උපපජ්ජ වේදනීය කියන්නේ ඊළඟ භවයේ විපාක දෙන කර්ම. අපි අතිපූජනීය ඒ සංඝරත්නේ ඒ විදිහට දැන් බොහෝම සිල්වත් ගුණවත් මහ ප්‍රබල ගමනක් ආවාට පින්වත්නි, කලින් භවයේ සත්ත්වඝාතන ආදී කරලා තියෙනවා නම් උපපජ්ජ වේදනීය විදිහට ඒ කර්මයේ පැමිණෙනවා. අපරාපරිය වේදනීය විදිහට හරියට මුගලන් මහරහතන් වහන්සේගේ අතීත භවවලට අදාළ කර්ම වගේ, ඒ මෞපිය ඝාතන ආදීට අදාළ කර්ම වැඩපිළිවෙලක් වගේ යම් කර්මයක් පින්වත්නි මතු වුණොත් දැන් කොච්චර යහපත් වුණත්, කොච්චර සිල්වත් වුණත්, කොච්චර ගුණවත් වුණත් මේවා හටගන්නේ හේතුන්ගෙන්. හේතුන් අතර කර්මයේ තරම් බලපාන තවත් හේතුවක් නැත්තරම් මේවා කියලා කිව්වේ මේ නාම රූප ධර්මයෝ. නාම රූප ධර්මම තමයි. ඒ නාම රූප ධර්ම වලට කර්මජ කියන හේතුව එක්ක ගත්තාම ආයුෂ තියෙන්න පුළුවන්. ඒ වගේම පින්වත්නි, ඒ කෙනාගේ උපන් ජන කුසල කර්ම සත්‍යයේ තියෙන්න පුළුවන්. නමුත් කටත්තා විදියට අතීතයට ගිය කුසල කර්ම ආදී උනත් මතුවෙලා අර උපන් ජනක කුසල කර්ම ශක්තිය නැසමින් ඒ කෙනා අඩු ආයුෂෙන් මානියටපත් කරවන්න පුළුවන්. ඒ වාගේ අතිපූජනීය සංඝරත්නයේ කොච්චර සිල්වත් ගුණවත් කටයුතු කළත් අතීත කර්ම විපාකයෝ එහෙමම තමයි. ඔය ඇත්ත මතක තබා ගන්න. අපේ රාහුල පොඩි හාමුදුරුවොත් පින්වත්නි, රාහුල පොඩි හාමුදුරුවෝ පවා අපවත් වුණා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින්ම. එතකොට යසෝදරා දේවීන් වහන්සේ පිරිනිවන් පාන්නට කලින්ම පිරිනිවන් පා බවත් ඔය ඇත්ත මතක තබා ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි, පින්වත් තෙරුන් වහන්සේ දිව්‍ය ලෝකයට යාමට ඇති මඟ කියා දෙන සීක්වා අවසර තෙරුඳුනි කියලා. පින්වත්නි, සද්ධාව, සීලය, සුතය, ත්‍යාග, ප්‍රඥා කියන මේ ධර්ම වඩන්න. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන මේ ධර්ම වැඩුවාම පින්වත්නි, ඒ උදවිය දිව්‍ය භූමිය වල උප්පත්තිය ලබනවා. මේ මනුස්ස ජීවිතයේදීම මගඵල ලැබෙන අදිස්ථානයෙන් අවශ්‍ය භාවනාදී කටයුතු ඔය ඇත්ත කරගන්න. ඒ කියන්නේ ඔය ඇත්ත මේ මනුස්ස ජීවිතයේ මෙතෙන්දී මගඵල ලබන්නට ඕන කරන අදිස්ථානයෙන්ම ඒ අවශ්‍ය දාන සීල භාවනාදී කාරණා කරගන්න. යම් හේකින් මේ මනුස්ස ජීවිතයේ ඔබ මගඵල නොලැබුවොත් ඒකාන්තයෙන්ම දැන් ධර්මයේ හැසිරුණු හින්දා පින්වත්නි, ඒ සිදු කරගත් කුසල් බලයෙන් මනුස්ස හෝ චාතුරු මහරජික තාවතින්ස යාමතුස්ත නිර්මාණති පානිමිත වසවර්ති කියන මේ භූමිවල හෝ අනිවාර්යෙන් සුගතිය උප්පත්තිය ලබාවි. ඒ නිසා දිව්‍ය ලෝකයට යන්න නම් පින්වත්නි, ඔය ඇත්ත මෙතෙන්දි මගපල් ලබන්නම උත්සාහවන්ත වෙන්න. මෙතෙන්දි මගපල උපදවා ගන්න පුළුවන් ඔය ඇත්තන්ගේ හේතු සම්පත් තියෙනවා නම් යම් හේකින් හේතු සම්පත් ඇත ඔබ සෝවාන් වූවොත් සුගතියම තමයි උපදින්නේ. මනුස්ස දිව්‍ය ආදී ඒ තැන්වලමයි උපදින්නේ. සක්‍රදාගාමී වුණොත් ඒත් මනුස්ස දිව්‍ය ආදී තැනක තමයි අනිවාර්යෙන් උපදින්නේ. ඒකාන්තයෙන්ම සුගතිය අනිවාර්යයෙන්ම සිද්ධ වෙන කවුණක් වෙනා මගපල ලැබුවොත් මගපල ලබන්න බැරුව ගියත් ඔය ඇත්තන්ගේ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී ධර්මතා වැඩුණු හින්දා කොහොමත් මනුස්ස දිව්‍ය ආදී සුගති සම්පත්ම තමයි ලැබෙන්නේ. සුගතියම තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නිසා ඔය ඇත්ත මගපල් ලබන්නටම මෙතෙන්දී උත්සාහවන්තව ඒ දහම් මාර්ගයේ ඉදිරියට යන්න. කොහොමත් උනොත් පින්වත්නි, සෝවාන් ආදී තත්ත්වයටපත් වුණා සුගතිය උපදිනවා. යම් හේකින් මාර්ගඵල නොලැබුවොත් ඒත් ඔය ඇත්තෝ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ආදී වැඩු හින්දා සුගතියම තමයි උප්පත්තිය ලබන්නේ. මානාසන්න වෙලාවේ හිත නරක වෙන්නේ නැතිවන විදිහට ඔය ඇත්තන්ගේ හිතේ බෝධිපාශික ධර්ම ආදී වැටෙන විදිහේ වැඩ පිළිවෙලකුත් හැසිරෙන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි, පින්වත් ස්වාමින් වහන්සේ පන්සිල් පද පහ නොකඩවා ආරක්ෂා කර ගැනීමෙන් ලැබෙන ආනිසංස මොනවාද? පහදා දෙනු මැනවි. පින්වත්නි, පන්සිල් පද පහ නොකඩවා ආරක්ෂා කරගත්තොත්
පළවෙනි සිල්පදේ කියන්නේ සතුන් මැරීම. සතුන් මැරීමෙන් ඔය ඇත්තු වැළකුණොත් ඔය ඇත්තු අඩු ආයුසින් මැරෙන්නේ නැහැ. ඔය ඇත්තන්ගේ අතපය කැඩෙන්නේ බිඳෙන්නේ නැහැ. ඔය ඇත්තන්ගේ අතීතයේ කරගත් අකුසල කර්මයෝ මතුවෙලා බොහෝ කාදර හිරිය පීඩා එක්ක දුක්ඛිත මරණයක් වෙන්නේත් නැහැ. පින්වත්නි, පළවෙනි සිල්පදේ රැක්කොත් මානින් මැත්තේ අපාගත වෙන්නේත් නැහැ. අන්න ඒ වගේ බොහෝ ප්‍රතිඵල ඔබට ලැබෙනවා. දෙවන සිල්පදේ රැක්කොත් පින්වත්නි, ඔබේ සොරකම් නොකර හිටියොත් ඔය ඇත්තන්ගේ භවභෝග සම්පත් නැති වෙන්න කවුරු යෙදෙන්නේ නැහැ. මානින් මැත්තේ අපාගත වෙන්නෙත් නෑ. සොරකම් කළොත් භවභෝග සම්පත් අධි කොච්චර උත්සාහ කළත් නොලැබී යනවා. තුන්වෙනි සිල්පදයේ අන්සතු කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ වෑදි පරිහරණයට ගත්තොත්, ඒ වෑදි පරිහරණයට ගත්තොත් කාමයේ වාදවා හැසිරුණොත් යන්නේ අනතන මිතුරු නැති වෙනවා, සතුරු තමයි හැදෙන්නේ. මානින් මැත්තේ අපාගත වෙනවා. නමුත් පින්වත්නි, නුවණැති උදවිය තුන්වෙනි සිල්පදයේ රැක්කොත් යන්නේ අනතන මිතුරු ඇති වෙනවා. නිරෝගී වෙනවා, ධන සම්පත් ලැබෙනවා, මානින් මත සුගතිය උපදිනවා. කාමයේ වර්ධවා හැසිරුණොත් පින්වත්නි බොහෝ නරක ප්‍රතිඵල ලැබෙනවා. රැක්කොත් එහෙම තමන්ගේ ස්වාමි භාර්යාවන් ඉක්මවා යන්නේ නැතුව කටයුතු කළොත් යහපත් සුගති සම්පත් ප්‍රතිඵල බොහෝමයක් ලැබෙනවා. හතරවෙනි සිල්පදේ කඩාගත්තොත්, බොරු කිව්වොත් අභූත දේවා ජීවිතයේදී අහන්න වෙනවා, මානින් මත අපාගත වෙනවා. සත්‍යවාදී වචනම කතා කළොත් ඇත්ත දේවල්ම අහන්න හම්බ වෙනවා, මානින් මත සුගතිය උපදිනවා. මත්ද්‍රව්‍ය ශරීරගත කරගත්තොත් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න ඕන උමතු තත්ත්වයටපත් වෙනවා, හිත නොසන්සුන් වෙනවා, ජීවිතයේදී මේ ධන ආදියත් විනාශ වෙනවා, මානින් මත අපාගත වෙනවා. පස්වෙනි සිල්පදේ රැක්කොත් පින්වත්නි, මානින් මතේ සුගතිය උප්පත්ති ලැබෙනවා. ජීවිතේ ඉන්නකොට හොඳ සංසුන් හිතක්, තැම්පත් හිතක්, භාවනා ආදී කරන්න පුළුවන් ශක්තිමත් මනසක් ගොඩනගෙනවා. බුදුරජාණන් වහන්සේ චුන්ද සූත්‍රයේදී ගැන අපූර්ව විස්තරයක් දේශනා කරනවා. ඉමේ දස අකුසල කම්මපතා අසෝචියේව හොಂತಿ. අසෝචි කරනාච. ඉමේ සම්පන චුන්ද දසන්නං කුසලානං දසන්නං අකුසලානං කම්මපතානං සමන්නාගමන හේතු නිරයෝ පඤ්ඤායති. තිරච්ඡානයෝනු පඤ්ඤායති. පෙත්තිවිසයේ පඤ්ඤායති. යාවාපන අඤ්ඤාපි කාචි දුග්ගතියෝ කියලා දේශනා කළා. චුන්දේ මේ දස අකුසල කර්මයෝ කවුරු හරි කරනවා නම් ඒ දස අකුසල කර්ම කියන අසුචිම වේවා. අසුචිම තමයි. අසුචි කරන ධර්ම වෙනවා. එතකොට චුන්දේ දස අකුසල කර්මපතයන්ගෙන් යුක්ත කෙනෙක් ඉන්නවා නම් ඔහු අනිවාර්යෙන් නිරය උපදිනවා. තිරසම් ගත සත්තු අතර උපදිනවා, പ്രേත සත්තු අතර උපදිනවා. ඒ කුමන හෝ දුගතියක දුක් විඳින සිද්ධ වෙන දස අකුසල කර්මයේ හැසුණොත්, දස කුසලයේ හැසුණොත්, සතුන් මැරීම, සොරකම් කිරීම ආදී වැළකීලා දෙහැම්ව ජීවත් වුණොත් ඒ ඇත්ත බලාපොරොත්තු වෙන්න ඕන පින්වත්නි, දෙවිවරු වෙන්නට, මනුස්සයෝ වෙන්නට, දිව්‍ය ලෝකවල උපදින්නට, මනුස්ස ලෝකවල උපදින්නට, සියලු සුගති යහපත් තැන්වල උපදින්නට ඒ ඇත්තන්ට හැකියාව ලැබෙනවා පන්සිල් ආදිය රැක්කහම. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි, අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ, පඳුරු ගැට ගැසීම සහ බාහිර වීම බෞද්ධ සිද්ධාස්ථානවලදී දක්නට ලැබෙනවා. පඳුරු ගැට ගැසීම සහ බාහිර වීම පිළිබඳව ධර්මයට අනුව සුදුසු නුසුදුසු බව එහි බලපෑමක් තිබේද? පඳුරු ගැට ගැසූ අය ඉන් නිදහස් වීමට කුමක් කළ යුතුද යන බව කරුණාවෙන් පහදා දෙන සීක්වා තිරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි, බාරහාර වීමේදී සමහරුන් විවිධ ක්‍රම භාවිතා කරනවා. ඒවා අදාළ වෙන්නේ දෙවිවරුන්ට සහ ඒ යටතේ ඉන්න අමනුස්ස පිරිසට. දෙවිවරු හා ඒ හා සම්බන්ධ අමනුස්ස යම් පිරිසක්. එතකොට මහ බැංකුවෙන් මුද්‍රණය කරන ලංකාවේ මුදල් ඇමතිගේ අස්සන තියෙන ඒ මුදල් අමනුස්ස පිරිස අරගෙන මොන ප්‍රයෝජනයක් ගන්නද? දෙවිවරුන්ට පුළුවන් ද මහ බැංකුවේ ඒ හිටියේ රවි කරුණානායක ඇමතුමාගේ අස්සන තියෙන මුදල් නෝට්ටුවකින් පින්වත්නි ගනුදෙනු කරන්න? එතකොට ඒ දෙවිවරු යට තියෙන බල සම්පන්න ඒ විරූඪ විරූපාක්ෂ ආදී සතර වරන් දෙවිවරුන්ට
එතකොට වෙනත් මේ යක්ෂාදී යම් අමනුෂ්‍ය පිරිසකට ඒ මහ බැංකුවෙන් මුද්‍රණය කරන මුදල් නෝට්ටුවකින් හරි නැත්නම් කාසියකින් හරි ගන්න ප්‍රයෝජනයක් නැහැ. හැබැයි එතන මෙහෙම දෙයක් තියෙනවා. බාරහාර වෙනකොට ඒ තැන්වල පින්වත්නි පූජනීය තැන්වල ඉන්නවා දේවාදී බල සම්පන්න පිරිස්. ඒ දෙවියන්ගේ ඇසුර ලබමින් ඒ ඇයට ඔබේ දුක් කරදර කියනකොට ඒ උදවිය ඔවුන්ගේ ශක්ති පමණින් ඔබට උදව් කරනවා. එවැනි පූජනීය තැනකදී ඔය ඇත්ත යම්කිසි පොරොන්දුවක් වුණොත් අර කාසිය දෙවියන්ට ප්‍රයෝජනයක් නැහැ. නෝට්ටුව දෙවියන්ට ප්‍රයෝජනයක් නැහැ. ඒක ජාත රූප රාත විදිහේ සිල්පද වලදීත් ඒක බැහැර කරන දෙයක්. දස් සිල් වලදීත් ඒක අනිවාර්යයෙන්ම අයින්ම කරන කවුණා. ඒ නිසා කාසියමල මුදල් දෙවියන්ට ප්‍රයෝජනයක් නැහැ. යක්ෂාදී ඒ අමනුෂ්‍ය පිරිස් වලට කිසිදු ප්‍රයෝජනයක් එයින් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වුණාට ඔය ඇත පූජනීය ස්ථානයකදී මෙන්න මේ විදියට මල් පූජා පවත්වනවා, මේ විදියට යම් පූජාවක් පවත්වලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා ආදී විදියට පොරොන්දු වෙනකොට ඒ පින් අනුමෝදන් වීම දෙවිවරු ගොඩක් කැමතිත් වෙනවා. දෙවිවරු පින් අනුමෝදන් වෙන බොහොම සතුටටපත් වෙනවා. ඒ නිසා ඔය ඇත්ත ඒ වගේ යම්කිසි පින්කමක් කරන්න පොරොන්දු වෙන එක ගොඩක් වටිනවා. හැබැයි මේ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන්න ඕන. යම්කිසි පොරොන්දුවක් කාට හරි කළොත්, මනුස්ස දිව්‍ය බ්‍රහ්ම ආදී කාට හෝ පොරොන්දුවක් වුණොත් පොරොන්දු කඩන්න එපා, පොරොන්දුව ඉෂ්ට කරන්න. දේවාදී පිරිස ඔය ඇත්තන්ගේ පොරොන්දුත් එක්ක ඔය ඇත්තන්ගේ අවශ්‍යතාවත් ඉෂ්ට කළ දේ උදව්පදව් කරાવી සහයෝගයක් ලබා දේවි. සහයෝගී ගැනීමේ වරදක් නැහැ. දෙවියන් සරණ යාම විතරයි වැරදි. දෙවියන් ඇසුරු කරමින් උදව් ගැනීමේ වරදක් නැහැ. හැබැයි පොරොන්දු ඉෂ්ට කරන්නත් ඕන. කාසිය ආදී දේවල් දිව්‍ය ලෝකෙ මොනවා ගන්නද, මොනවා මිලදී ගන්නද? ඒක මහ බැංකුවේ ඉන්න ඇමතිතුමා අවුරුදු 4න් 6න් වෙනස් වී යනකොට දිව්‍ය ලෝකවල ඒක වෙනස් වී මුදල් ටික මුදල් නෝට්ටු වෙනස් කරන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා පින්වත්නි ඔය ඇත්තෝ සම්‍යක් දෘෂ්ටියෙන් කටයුතු කරන්න. දේවාදී පිරිසට යම් පොරොන්දුවක් වුණොත් පොරොන්දුව ඉටු කරන්න. ඒ වගේම ඔය ඇත්තෝ තුනුරුවන්ම සරණ යන්න. දෙවියන් ඇසුරු කිරීමේ වරදකුත් නැහැ. දෙවිවරු ඔබට උදව්පදව් කරાવી. පොරොන්දු කඩන්න නම් එපා. සත්පුරුෂ පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. මෙකල දාන ආදී කටයුතු වලදී ස්වාමින් වහන්සේලාට පූජා කරන අටපිරිකර පූජා භාණ්ඩ සැලෙන් මිලදී ගැනීම වෙනුවට පන්සලට මුදල් ලබා දී මිලදීගෙන වෙනත් පන්සලක වැඩ සිටින ස්වාමින් වහන්සේලා හට හෝ මිලදීගත් පන්සලේ ස්වාමින් වහන්සේලා හට පූජා කිරීම මා දැක ඇත. මෙම ක්‍රියාව ගිහියෙකු විසින් සිදු කළ යුතු සුදුසු ක්‍රියාවක් දැයි කරුණාවෙන් පහදා දෙන සීක්වා කියලා. සත්පුරුෂ පින්වත්නි, මෙතනදී ඔය පින්වතුන් යම්කිසි පූජාවක් සාංගික පූජා කළාට පස්සේ සංඝ සතු වශයෙන් පූජා කළ පූජාව සංඝ රත්නයේට බෙදනකොට ඒක පුද්ගලික වන ආකාරය දැනගන්න ඕන. පුද්ගලික වුණාට පස්සේ කැමති දෙයක් සංඝ රත්නයේට කරන්න පුළුවන්. ගිහි කෙනෙක්ට කන්න බොන්න වුණත් දෙන්න පුළුවන්. එතකොට සාංගික කිරීමේදී තුන් කාල වර්තී සංඝ රත්නයේ අරමුණු කරගෙන සංඝ සතු කළ පූජා කරන්නේ. වාක්‍ය කියලා හෝ නොකියා හෝ එහෙම සංඝ සතු කළ පූජා කරන්න පුළුවන්. නමුත් පින්වත්නි, සංඝ සතුව පූජා කරපු ආහාර වේලක් පාත්‍රයට බෙදනකොටම ඒක ඒ ස්වාමින් වහන්සේට අයිති දෙයක් වෙනවා. ස්වාමින් වහන්සේට අයත් දෙයක් බවට පත් වෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයටම. එතකොට ඔය ඇත්තු යම්කිසි දෙයක් ස්වාමින් වහන්සේලාට පූජා කළාම ඒක ඔය ඇත්තු හිතින් අයින් කළා දාන්න. මොකටද අල්ලගෙන ඉන්නේ?
සංඝරත්නයට යම්කිසි පූජාවක් කවුරු හෝ කෙනෙක් කරලා තියෙනවා නම් ඒක පින්වත්නි ඔය ඇත්ත අල්ලාගෙන ඉඳීමේ තේරුමක් නෑ. ඒක අත්හැරලා දාන හිතින්. ඒ වගේම ඔය ඇත්ත යම්කිසි දෙයක් මිලදී අරගෙන කටයුතු කරනවා නම් ඉතින්දී අනාමාස වස්තු සහ වස්තු නොවන ආකාරය තේරුම් අරගෙන කටයුතු කරන්නත් ඕන. ජාත රූප රත්තරන් ආදී ඒ විවිධාකාර කවුණු සම්බන්ධව භික්ෂුන් වහන්සේලාට අල්ලන්න සුසු තමන්ට පිළිගන්න සුසු තමන් වහන්සේලා නොපිළිගන්න සුසු අතින්වත් අල්ලන්න හොඳ නැති කවුණු වගේක් එහෙම තියෙනවා. එතෙන්දී විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කිරීම ඒ කාන්තාවන්ගේ ශරීරයන් ගෑවීම ආදී කවුණු කිසිසේත්ම භික්ෂුන් වහන්සේ නමකට නොවිය යුතු කවුණක් මිල මුදල් සම්බන්ධවත් එහෙම කාරණා තියෙනවා. එතනදී නමුත් පින්වත්නි තමන් උදෙසා පිළිගන්නේ නැතුව කටයුතු කරන ආකාරයකුත් තියෙනවා මිල මුදල් ආදී කවුණවලදී. ඒ නිසා නුවණැති පින්වතුන් නුවණින්ම විමසා බලා කටයුතු කරන්නට ඕන. මෙතනදී මෙහෙම කාරණාවකුත් තියෙනවා පින්වත්නි. හිතන්නකෝ ඔය ඇත්තෝ පිරිකර කඩේකින් ගත්තා කියලා. පිරිකර කඩේ අයිති එක්කෙනා ඒ ඔබ දුන්න මුදල් ටික අරගෙන තමන්ගේ බිරිඳ පෝෂණය කරයි, තමන්ගේ දූ දරුවෝ පෝෂණය කරයි. අනියන් සම්බන්ධකම් තියෙනවා නම් ඔහුගේ ඒ අනියන් සම්බන්ධකම් වෙනුවෙන් වියදම් කරાવી. මද්ද්‍රව්‍ය බොනවා නම් ඒව ගනීවි. එතකොට පින්වත්නි ගිහි ජීවිතේ කරන හැම හොඳ නරක කෙනෙක් නම් හැම නරක වැඩක්ම කරයි. හොඳ කෙනෙක් නම් හැම හොඳ වැඩක්ම කරයි. ඔය ඇත්තන්ට ඕක හිතලා අවසන් කරන්න පුළුවන්ද? පිළිකර කඩේ කෙනායේ මුදල් අරගෙන කරන දේවල්. හැබැයි ඔයාට සංඝරත්නය සම්බන්ධව හිතුවාම සංඝරත්නයේ බිහිත්ීත් ගනී, අධ්‍යාපන කටයුතු කරගනීවි. ඒ වගේම ශාසනයේ බොහෝ කාලයක් පවතින ආකාරී කාරණා සිද්ධ කරයි, ධර්ම ග්‍රන්ථාදී දක්වයි. ඒ වගේම යහපත් දෙයක්ම සංඝරත්නය අතින් සිද්ධ වේවි. නමුත් පින්වත්නි යම් පූජාවක් කළාට පස්සේ ඉන්පස්සේ හොය යෑම නෙමෙයි කළ යුතු දේ. ඔය පින්වතුන්ගේ චේතනාව යහපත් තබා ගන්න. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. ඔය සත්පුරුෂයෝ හිතයි හිතේ යෙදෙන චෛතසික ධර්මයි ඒ කටයුතු වල යොදවන චේතනාව මේ පින්වත්නි බල සම්පන්නව තබාගෙන කුසලයෝම රැස් කරගන්න. ශාසනයත් බොහෝ කාලයක් පවතින ආකාරයේ ඔය ඇත්තන්ටත් පින් සිද්ධ වන ආකාරයේ සංඝරත්නයේට සංඝ සතුව පූජා කළ දෙයක් ඒ පුද්ගලික වන ආකාරය තේරුම් අරගෙන නුවණින් විමසා බලමින් කටයුතු කරන හිත සකස් කරගන්න බැරි නම් හිත සකස් කරගන්න බැරි දේවල් කිසිසේත්ම කරන්නට එපා. හිත නරක කරගෙන කටයුතු කරන්න එපා. ඕනෑම දෙයක් ඕනෑමට වඩා කල්පනා කරන්න නැතුව පින්වත්නි මධ්‍යස්ථව කටයුතු කරන්න. එතින්දි කිව්වේ දුර බලන්න එපා කියලා නෙමෙයි. නමුත් ඒ මිලදී ගත් එකනේ හිතන්නක පිළිකර කඩේ කෙනා කියලා ඔබ දුන්නු මුදල් වලට ඔහු කරන කියන දේවල් හොයාගෙන යන්න ගියොත් මොනතරම්නම් පින්වත්නි ඔබ මේ පැටලෙනවද පඹගාලක. ඒ නිසා ඔය ඇත්ත මේ මොහොතේ කරන කියන්නේ යහපත් සිතින් යුක්තව නුවණින් විමසා බලා ධර්මයට විනයට එකඟද කියලා දැනගෙන කටයුතු කිරීමයි කළ යුතු වෙන්නේ. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ අතීතයේ මෙන්ම වර්තමානයේද දේව වන්දනාව අප රටේ සුලභ කටයුත්තක්. එහිදී තිසරණ සරණ ගිය බෞද්ධයෙක් විසින් වන්දනා කළ යුත්තේ සම්‍යක් දෘෂ්ටික දේවවරුන්ට පමණක් බව බොහෝ ධර්ම දේශනාවලදී මා අසා තිබෙනවා. සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙකු ලෙස නොසැලකුවද ගණ දෙවියන් වන්දනා කිරීම සැලකිය යුතු බෞද්ධයන් පිරිසක් විසින් සිදු කරනවා. එමෙන්ම කෝට්ටේ මහනුවර යුගවලදී ගණ දෙවියන් වන්දනා බෞද්ධයන් අතර ප්‍රචලිතව තිබූ බවට බොහෝ සාක්ෂි තිබෙනවා. එසේනම් සානාගමනයේ කිලිටි නොවන පරිදි ගණ දෙවියන් වන්දනා කිරීමේ ඇති වරද කුමක්දයි කරුණාවෙන් පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට උතුම් නිර්වාණය පිණිසම මේ සිදු කරන පුණ්‍ය කර්මය උපනිශ්‍රේ වේවා කියලා. සත්පුරුෂ පින්වත්නි කුමන හේතුවක් හින්දාවත් ඔය ඇත්තෝ දෙවිවරුන් සරණ යන්නම එපා. ඔය ඇත්තෝ අද පින්කම් කරලා ඊළඟ භවයේ ඉපදුනොත් දේවතාවියක් හෝ දෙවි කෙනෙක් වෙලා ඒ දේවතාවිය හෝ දෙවි කෙනා විදියට ඔබ ඉන්නකොට ඔබව සාන ගියොත් මිනිස්සුયો
පින්වත්නි තේරුමක් නැහැ. ඒක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමේ දෙවිවරු සරණ යෑම. ඒ වුණාට ඔය ඇත්තෝ දෙවිවරු ඇසුරු කළ නම් යුතු වෙනවා. දෙවිවරු ඇසුරු කරන්න අනිවාර්යයෙන්ම දෙවියන්ට පින් අනුමෝදන් කරන්නම ඕනේ. දෙවියන්ගේ ඇසුර ඔබට ලොකු ලාභයක්. ඒ වගේම දෙවියන්ට පින් අනුමෝදන් කිරීම ඔය ඇත්තන්ට ලොකු ලාභයක්. බොහෝ ප්‍රයෝජනත් බොහෝ සහනයකුත් ඒ වගේ ලැබෙනවා. ඉතින්දී මගපල් ලැබුවත් මගපල් නොලැබුවත් දෙවියන්ගේ ඇසුර ඔබට බොහෝ ප්‍රයෝජනවත් වෙනවා. පින්වත්නි ගිහි ජීවිතයේදී ඔය ඇත්තෝ මගපල් ලැබූ මිනිසුන් විතරද යහළුවන් විදිහට ආශ්‍රය කරන්නේ. මගපල් නොලැබූ අය ඔය ඇත්තෝ ආශ්‍රය කරන්නේ නැති යහළුවෝ විදිහට. ඔබේ හිතමිතුරු කණ්ඩායම් තුල මගපල් නොලැබූ අය නැත්ද? වැඩිපුරම ඇත්ත සමහර ලාවට නම් මගපල් ලැබන අයගේ ආශ්‍රය ගොඩක් අද අඩුවෙන් ලබන්න තියෙන හින්දා ඔය ඇත්තන්ගේ සම්පූර්ණ මගපල් නොලැබූ අය වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පින්වත්නි දෙවිවරු අතරත් ඉන්නවා විවිධාකාර සම්‍යක් දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටික දෙවිවරු. ඔය ඇත්තෝ ඔවුන්ට පින් අනුමෝදන් කරන්න. ඔවුන්ගේ ඇසුර ලබන්න ඔවුන්ගෙන් උදව්වක් පදව්වක් තියෙනවා නම් ලැබීමේ ඔබට වරදක් නැහැ. මිත්‍යා දෘෂ්ටි කෙනෙක්ගෙන් ඔබ ඔය හිතන්නකෝ ඔබ මේ මිත්‍යා දෘෂ්ටි කෙනෙක්ගේ කඩේකට ගිහිල්ලා බඩුවක් මිලදී නොගෙන ඉන්නවද? ඔබ අනිවාර්යයෙන් මනුස්ස ජීවිතේ එවැනි අයගෙන් බඩු මිලදී ගැනීම වගේ ඕන් තරම් කරන්න පුළුවන්. අද ඔය ඇත්ත බුද්ධි වින්න දේවල් වලින් බහුතරයක් ඉන්නේ පිට රටවල් වල ඉන්නේ. ඒ පිට රටවල් වල ඒවා නිෂ්පාදනය කරන ස්ථාන ගත්තාම අති විශාල ප්‍රමාණයක් තියෙන්නේ. අන්‍ය ආගමික මිත්‍යා දෘෂ්ටිකයගේ නිෂ්පාදන ශාලානේ. ඒවා අතරමැදින් ලංකාවට ගෙන්නන අති විශාල වෙළඳ ජාලයේ තියෙන්නේ තනිකරම බහුතරයක් මේ මිත්‍යා දෘෂ්ටික අයගේ ඇදහිලිකමත් එක්ක පවතින ඔවුන්ගේ සිටිවිලිත් එක්ක ඔවුන්ගේ වෙළඳ ක්‍රියාදාමනේ. ඉතින් මනුස්ස ලෝකයේදී පින්වත්නි ඔය ඇත්තෝ දෙවිවරු අතරේදී සම්‍යක් දෘෂ්ටික වේවා මිත්‍යා දෘෂ්ටික වේවා සියලු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එහි වරදක් නැහැ. ඝන දෙවියන් වේවා ඕනෑම දෙවි කෙනෙක් ඇසුරු කිරීමේ වරදක් නැහැ. සරණ යාම නම් සම්පූර්ණ වැරදි. කිසිම හේතුවක් මත තුනුරුවන් හැර දෙවියන් සරණ යන්න එපා. ඒකේ තේරුමක් නැහැ. නමුත් දෙවියන්ට පින් අනුමෝදන් කිරීම, දෙවියන් ඇසුරුනුසුරු කිරීම, දෙවියන්ට ආරාධනා කළ ධර්ම දේශනා, ධර්ම ශ්‍රවණ, පිරිත් ආදී කරුණු වලට සම්බන්ධ කර ගැනීම, ඔය ඇත්තන්ගේ නිවෙස්වල උදේ හවස බුද්ධ වන්දනා ආදියට දෙවිවරු සම්බන්ධ කර ගැනීම ඔය ඇත්තන්ට බොහෝ කාදර හිරිහැර වලින් ගැලවෙන උපකාරයක් වෙනවා. යක්ෂයින්ට එහෙම දෙවිවරු යහල පහලකවත් ඉන්න දෙන්නේ එලවල දාලා ඔබවත් ආරක්ෂා කරනවා. ඒ නිසා දෙවියන්ට පින් දීමේ කිසිදු වරදක් නැහැ. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පාද නමස්කාර කර අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ. ඥාන සම්පයුක්ත මහා විපාක සිත් 4 අත්දැකිය හැකි අවස්ථාවන් වලට උදාහරණ කිහිපයක් පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි කියලා. මේ උතුම් වූ ධර්ම දානයේ පැතූ බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් උතුම් වූ නිර්වාණය පිණිසම හේතු වේවා තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි කාමාවචර කුසාසිත 8 ඇති වෙන්නේ දාන සීල භාවනා අපචායන වෙය්‍යාවච්ච පතිදාන ධම්මස්සවන ධම්මදේශනා දිට්ඨුච්චකම පත්තානුමෝදනා කියන දස පුණ්‍යක්‍රියාවන් කරන්නට. එතකොට ඥාන සම්පයුක්ත මහා විපාක සිත් 4 අත්දකින්න පුළුවන් අවස්ථා මොනවද කියලා ඇහුවොත් පින්වත්නි එතනදී කවුරු හරි කෙනෙක් ඥාන සම්පයුක්ත අසංකාරික හිතකින් කවුරු හරි දුප්පත් කෙනෙක්ට බත් මේක හිතන්නකෝ අද දුන්නා කියලා බිස්කට් ටිකක් දුප්පත් කෙනෙක්ට ඔය ඇත්ත බිස්කට් ටිකක් දෙනවා. ඊට පස්සේ ඔය ඇත්තෝ ඊළඟ දවසේදී දුප්පත් කෙනාට බිස්කට් වෙනුවට බත් වේලක්ම දෙනවා. ඊට පස්සේ දවසේ ඔය ඇත්තෝ ඒ දුප්පත් කෙනාට බත් වේල වෙනුවට ආහාරත් එක්ක බත් දෙනවා.
එතකොට ඥාන සම්පයුත්ත කියලා කිව්වහම පින්වත් නුවණ සමග යෙත්නෝ සිත එතනදී ඔය ඇත්තන්ගේ ප්‍රයෝජනාදිය සලකා ලබා දෙන ඒ දානයේදී අර බිස්කට් දුන්නට වඩා ආනිසංස තියෙනවා බත් දුන්නු එකේදී. ඒ බත් විතරක් දුන්නට වඩා ආනිසංස තියෙනවා බතුයි ඇඳුනුයි දෙකම දුන්නු එකෙන්. ඒ වගේ පින්වත්නි කරුණු තේරුම් ගන්න ප්‍රයෝජනාදිය සලකා නුවණින් යුක්තව බොහෝ ප්‍රයෝජනාදිය සලකා නුවණින් යුක්තව ඔය ඇත්තෝ ඒ කරන කියන කාරණා ඔබට තිහේතුක උත්කෘෂ්ඨ ඥාන සම්පයුත්ත ප්‍රතිපලියෝ ලබා දෙනවා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව වැඩිීමේදී යම්කිසි බාධාවක් සිදු වී සිත ඒ දෙසට යොමු වුවහොත් යලි භාවනාවට සිත යොමු කරන්නේ කෙසේද යන්න පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි කියලා. ආනාපාන සති භාවනාවේදී නාසයේ අග තමයි හිත පිහිටුවා ගන්න ඕන. දිගනහයක් තියෙන කෙනෙක්ට නාසයේ අගත් කෙටිනහයක් තියෙන කෙනෙක්ට උඩුතොලෙත් හුස්ම ගැටෙන බව දැනෙනවා. හැබැයි වෙනත් අරමුණකට ඇහැ කන නාසය දිව ශරීරේ මන ආයතනය ඔස්සේ වෙනත් අරමුණක් ගත්තොත් පින්වත්නි නැවතත් ඔය ඇත්තෝ ඒ අරමුණ වෙනත් අරමුණක් ගත්තා. හිත බාහිරට ගිය බව දැනගෙන ඔය ඇත්තෝ නාසයේ අගම සිත පිහිටවන්න අර අරමුණ විස්තර වශයෙන් බලන්න යන්න එපා. එතකොට තවත් මේ විවිධ අරමුණුත් එක්ක ජවන් සිත් එක්ක විවිධ කර්ම වැඩපිළිවෙලක් එන්නේ සතිය ආදී දුර්වල වෙනවා. ඒ නිසා ඔය ඇත්ත වෙන අරමුණකට ගිය බව දැනගෙන නැවත හිත පින්වත්නි නාසයේ අගම පිහිටුවාගෙන නැවතත් නාසයේ අගම සිත පිහිටුවාගෙන ඔය ඇත්ත ආනාපාන සති භාවනාව වඩන්න. එතකොට වෙනත් අරමුණට යන එක අඩු වෙලා ඔය පුහුණුවත් එක්ක ඔබේ සම්පූර්ණ භාවනා කාල සීමාව තුළ වෙන අරමුණකට නොයාම ඔය ඇත්ත දියුණු වෙන්න පටන් ගනී. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් කල්යාණ මිත්‍රයන් වහන්සේ අටුවා කතා ත්‍රිපිටකයට අයිති නැහැ නේද? අටුවා පසුව ලියවුණු ග්‍රන්ථ නේද? එමෙන්ම ස්වාමින් වහන්සේ සමහරක් අටුවා කතාවල සූත්‍ර දේශනා විස්තර කිරීම වෙනුවට අටුවාචාරීන්ද යම් යම් දේවල් එකතු කර ඇත. එවිට ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකළ දෙයක් පසුව එකතු කළ දෙයක් අප ධර්මයේ ලෙස බාරගත යුතුයද? කරුණාවෙන් පැහැදිලි කර දෙන සීක්වා කියලා. සත්පුරුෂ පින්වත්නි අටුවා කතා ත්‍රිපිටකයට අයිති නැහැ නේද කියලා ඇහුවොත් ත්‍රිපිටකයේ තුල විස්තර කරන ඒ උතුම්සේ සද්ධර්මයේ විස්තර කරලා දෙන්නේ ඒ අදාළ ස්ථාන ගලපලා දෙන්නේ ධර්මකාරණාව මතු කරලා දෙන්නේ ධර්මකාරණාවේ සම්බන්ධීකරණය කරන්නේ ඔය ඇත්තන්ට නොමග යන්න දෙන්නේ නැතුව ඒක හරි තැනට යොමු කරවෙන්නේ අටුවාවෙන්. අටුවා භාවිතා නොකර ධර්ම දේශනා කරන උත්සාහ කරපු අය වර්තමාන බලන්න කරගෙන තියෙන අවුල් ඊය අනිච්ච විදියට වැරදි අර්ථකථන දෙනවා. හැම එකකටම වැරදි අර්ථකථන දෙනවා. අටුවා නැතුව කිසිසේත්ම ත්‍රිපිටකයේ විස්තර කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්ම දේශනාදිය එදා විස්තර වශයෙන් දැනගන්නට එදාම භාවිතා කළ අටුවා තමයි මේ විදිහට pāli භාෂාවෙන් ඇවිල්ලා අපේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේදී සිංහල භාෂාවට පෙරළුවේ නැවතත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ වැඩම කළාට පස්සේ ඒ pāli භාෂාවට හැරෙව්වේ. අටුවා පසුව ලියවුණු ග්‍රන්ථ නේද කියලා ඇහුවොත් මුලින්ම තිබ්බේ pāli භාෂාවෙන්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාම සිංහල භාෂාවට ආවා. ඊට පස්සේ අපේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට වැඩම කළාට පස්සේ බුද්ධඝෝෂ හාමුදුරුවෝත් ලාංකීය අනිකුත් ස්වාමින් වහන්සේලාත් ඒ නැවත සිංහලෙන් තිබ්බ අටුවා pāli භාෂාවට පෙරලෙව්වා. එතකොට අටුවා සිංහලට පරිවර්තනය කළා. සිංහලෙන් තිබ්බ අටුවා නැවතත් pāli භාෂාවට පෙරළුව එක තමයි කලේ. අමුතුවෙන් ලිව්වේ නැහැ. ඒ වුණාට
පින්වත්නි අමුතුවෙන් ලිව්වේ නැතුණාට ඊළඟ ප්‍රශ්නේ හා සම්බන්ධයි ඒක. එමෙන්න ස්වාමින් වහන්සේ සමහරක් අටුවා කතාවල සූත දේශනා විස්තර කිරීම වෙනුවට අටුවාචාරීන්ද යම් යම් දේවල් එකතු කර ඇත. අටුවා කතා අතර තියෙනවා පින්වත්නි ලංකාවේ සිදුවුණු සිද්ධි බොහෝමයක්. දේශපාලනික කවුණු තියෙනවා එතන. සාගත සම්බන්ධ කවුණු තියෙනවා. ඒ වගේම වර්තමානයට අදාළ බොහෝ කරුණු තියෙනවා. ඒක හරියට අපි ත්‍රිපිටකයේ කවුණක් අරගෙන ඔබට පැහැදිලි කරලා දෙනකොට වර්තමානයේ උදාහරණයක් ගන්නවා වගේ. මෙහිඳන් අනුරාධපුරයේ ජයසීමා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කළාට පස්සේ ඒක ඇස් දෙකෙන් දුටුවා වගේ තියෙනව නේද? හැබැයි එහෙම නැතුව මෙතෙන්දි කවුරු හරි කෙනෙක් ජයසීමා බෝධීන් වහන්සේ ගැන විස්තර කළාම ඒක අනුමාන නුවණක් විතරක් නේද? අපි ඔහු වගේ කියන්නේ අන්න ඔය වගේ පින්වත්නි අටුවාවලදී එවැනි ඒ උදාහරණ සිදුවීම් එක්ක අදාළ කාරණාව තහවුරු කරන්නට ඒ සිදුවුණු සිදුවීම් සඳහන් කරලා තියෙනවා. එහි කිසිදු වරදක් නැහැ. එතකොට අටුවාචාරීන් වහන්සේලා අටුවා කතාවල සූත දේශනා විස්තර කිරීම වෙනුවට අටුවාචාරීන්ද යම් යම් දේවල් එකතු කරලා තියෙනවා කිව්වොත් අටුවාචාරීන් වහන්සේලා යම් යම් දේවල් එකතු කරලා නැහැ තමන් වහන්සේලාගේ මතය දක්වන්න ඕන තැන්වලදී ඒ මතය කියනවා ඒක තමන් වහන්සේගේ මතය කියලා සඳහන් වෙනවා ආචාර්යවාද ඇති වෙන්න පුළුවන්. එතකොට විවිධාකාර අටුවාචාරින් වහන්සේලාගේ ආචාර්යවාද තියෙනවා. ආචාර්යවාද ඇති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් එවැනි ආචාර්යවාදයන් තිබ්බා. ඒ වගේව අපිට ගැටලුවක් කරගන්න කොහෙත්ම අවස්ථාවක් නැහැ. ඒකට හේතුව තමයි යම් ආචාර්යවාදයක් આવොත් බුදුරජාණන් වහන්සේ මේ වගේ තැන්වලදීම දේශනා කළා තියෙනවා. ඒක සූත්‍ර විනය අභිධර්මයට බහා ගන්න. එතකොට පිළිතුරු ලැබෙනවා. එතකොට පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ දේශනා නොකළ දෙයක් පසු එකතු කළ දෙයක් අපි ධර්මයේ දෙස බාරගත යුද්ධ කියලා ඇහුවොත් නෑ පසු එකතු කරපු දෙයක් නැහැ. ඒකේ ඒ අවස්ථතෙන් ටික තමයි මෙතන පෙන්නලා දීලා තියෙන්නේ. එතෙන්දී අටුවා නැතුව කිසිසේත්ම පින්වත්නි ත්‍රිපිටක ධර්මයේ ඔය ඇත්තන්ට දැනගන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඔය ඇත්ත විකෘතියක් තමයි ධර්මයේ විදිහට තේරුම් ගන්නෙ. වර්තමානයේකට ඕන තරම් උදාහරණ තියෙනවා. අටුවාවල තියෙන්නේ ත්‍රිපිටකයට අදාළ ධර්ම කොටස් විස්තර කිරීමයි. ඒවා පසුකාලීනව රාජ්‍ය පරිපාලන සමාජ සහ විවිධ සිදුවීම් ඇතුළත් වෙලා තියෙනවා. ඒ වුණාට ධර්මයේ පිළිබඳ විස්තර කිරීමේදී කිසිදු ගැටලුවක් නැහැ. අටුවා ටීකා පරිවාර ග්‍රන්ථ ආදී නැතුව නිවැරදි දහම් කවුන කිසිසේත්ම වටහා ගන්න පුළුවන් කමකුත් නැහැ. ආචාර්යවාදයන් පිළිබඳ ඔබට යම් මතයක් ඇති වුණොත් ඒක ධර්ම විනයට බහා තබා නිරවුල් කරගන්නට ඔබට හැකියාවක් තියෙනවා. සත්පුරුෂ පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි ස්වාමීනි මට නිවන් අවබෝධ කරගන්න ඕන මම මොකද්ද කරන්න ඕන? අනේ පින්වත්නි ඔය ඇත්තෝ මඟපල් ලබන්න කටයුතු කරගන්න. තවත් භවයක් යන්න දෙන්න එපා. ඔය ඇත්තෝ විදර්ශනා භාවනා වඩන්න. කල් නොයවාම විදර්ශනා භාවනා වඩන්න. මොහොතක්වත් ප්‍රමාද කරන්න එපා. ඔබ ආත්මය කියලා හිතන් ඉන්න මනස්ගතේ වෙනුවට සත්‍යයා පුද්ගලයා කියලා හිතන් ඉන්න හිතලුව වෙනුවට ආත්මයක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතන් ඉන්න ඔය ඇත්තන්ගේ මිත්‍යා දෘෂ්ටිය වෙනුවට ඇත්තටම මේ රූප ධර්ම විදියට නාම ධර්ම විදියට නාම රූපය හොඳටම අවබෝධ කරගෙන ඒ නුවණට හසු කරගෙන පින්වත්නි එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය දකිමින් ඒ දුක්ඛ සමුදය විදියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා පටිච්චසමුප්පාද ධර්මයේ ඔස්සේ අවබෝධ කරගෙන නාමහා විදර්ශනා ඥාන ආදී ඔස්සේ ඉදිරියට යමින් ඔය ඇත්තෝ බෝධිපාශික ධර්ම දියුණු කරගත්ත හින්දා ඒ උපකාරයෙන් සහ මුලින්ම කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් වන්නට උත්සාහයෙන් කටයුතු කරන්න. රහත් නොවුනොත් අනාගාමී වේ. අනාගාමී නොවුනොත් සකදාගාමී වේ. සකදාගාමී නොවුනොත් අඩුම තරමේ සෝවාන් මාර්ගයට හරි ඔබටපත් වෙන්න පුළුවන්. ඒ සඳහා විදර්ශනා භාවනා
වැඩි යුතුමයි. ඒ විස්තර කරලා දෙන්න අපිත් කැමතියි. නමුත් මේ වෙලාව කාලේ පිරිමහා ගත යුතු හින්දා විදර්ශනා භාවනා විස්තර කරන අපේ වෙනම දේශනා ඇති සම්බන්ධව ඔය ඇත්තේවට සම්බන්ධව විදර්ශනා භාවනා කරන ආකාරය දැන ඉගෙන ගන්න. මේ මනුස්ස ජීවිතේ අපත යන දෙන්න එපා. ඔය ඇත නිතරම මතකී තියාගන්න. යම් දවසක කෑම කමින් ඉද්දි ගමනක් යමින් ඉද්දි hina වෙමින් ඉද්දි උසුල විසුලු කරමින් ඉද්දි කල්පනා කරමින් ඉද්දි අඬමින් ඉද්දි ඔය ඇත්ත මොන දේ කරමින් ඉද්දි හරි ඔය ඇත්තන්ට මැරෙන්න සිද්ධ වෙනවා. මානෙටපත් වූ සැනකින් දිරාගිය දර කඩක් වගේ ඒ මොහොතේම පින්වත්නි ඔබ බිමට පතිත වේවි. ඒ වාගේම ඔය ඇත්තන්ගේ ශරීරයේ ඉන්පස්සේ දිරන්න පටන් ගනීවි. ජරා තත්ත්වයටපත් වේවි. එතනදී පින්වත්නි නව දොරින් ඕජා ගලමින් ඉන්පස්සේ ඉදිමෙමින් නිල් පැහැගැන්වෙමින් මහ විකාරයක් බවට පත් වෙලා ඔය ඇත්තන්ගේ ශරීරය අන්තිමට අනුභව කරන්නේ පින්වත්නි පණුවන් ආදී සත්‍යෝ වෙනවා. ඔය නුවණැති ඔය පින්වතුන් මේ මනුස්ස ජීවිතය අපත යන්න දෙන්නේ නැතුව මඟපල් ලබන්න කටයුතු කර ගන්න ඕන. පින්වත්නි ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි පින්වත් ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර දියුණුව උදෙසා සද්ධාව සීලේ සතිය සමාධිය ප්‍රඥාව අංග පහ වැදගත් බවද ලෞකික දියුණුව උදෙසා ධන දානෙහි වඩති කෙත්ත වත්තු විවඩති ආදී වශයෙන් ධනෙ ඉඩකඩම් යාන වාහන සේවක ව්‍යාපාර ආදී හා දරු සම්පත වාදනයේ වැදගත් බවද දේශනා සිදු කළ දේශනාවෙහි ලෝකෝත්තර අංගයන්ද ඊතා හොඳින් වැඩෙන ආකාරයට ගිහි ජීවිතයේ තුල ලෞකික අංග පහින්ද සාර්ථක කරගෙන ලැබූ මේ වටිනා මනුස්ස ජීවිතය මුළු සසරම සැලසුම් කර ගැනීමට භාවිතා කළ හැකි ආකාරයේ අපට පහදා දෙන සීක්වා තිරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වත්නි පැවිදි වූවත් ගිහි වූවත් ජීවත් වෙන්නට ඔය ඇත්තන්ට ආහාර පාන ඉඳුන් හිටුන් ආදී සිව්පස්සේ ඕන. ඔය ඇත්ත මුළු ජීවිතේම පින්කමක් කරගන්න. ඔය පින්වත්නි කම්මැලි නැතුව රැකියා කරන්න. රැකියා කරමින් ධනෙ උපයා ගන්න. ඒකේන භෝගේ බුංජේය ද්විහිකම්මං පයෝචේ චතුත්ථංච නිදාපේ ආපදාසු භවිස්සති විදිහට උපයාගත් ධනෙ සමානව කොටස් 4කට බෙදන්න. එක කොටස තමන්ගේ ආහාර පාන දානමාන ආදී කටයුතු වෙනුවෙනුත් කොටස් දෙකක් ඒ කියන්නේ 150ක්ම තවත් ධනෙ මිල මුදල් ලැබෙන විදියට දීපල මිලදී ගැනීම ආදීවට ආයෝජනය කරමිනුත් හතරවෙනි කොටස හදිසියක් වුණොත් ප්‍රයෝජනයට ගන්න තැම්පත් කරමින් කටයුතු කරන්න. උත්සාහයෙන් කටයුතු කරන ඔය ඇත්ත උපයාගත් ධනේ දානේ භවභෝග සම්පත් ආදී තියෙනවා කියලා කියන්නේ අනාගතය ගැන කල්පනා කරනකොට ඔය ඇත්තන්ට ලෙඩවලට කරදරවලට දූ දරුවන්ගේ කටයුතුට අඹ සැමියන් කටයුතු වලට ඔය රූප ගොඩ ඇතුළ මොන කර්මජ රෝග තියෙනවද දන්නේ ඒන හැම කරදරයකටම මුහුණ දෙන්න පින්වත්නි හොඳ හැකියාවක් ලැබෙනවා අත්‍ය සුඛේ විඳින්න බුද්ධි විඳින්න ඒ දේ භෝග සුඛේ විඳින්න අනන සුඛේ විදියට ණය නොවි ඉන්න. ඒ වගේම අනවජ්‍ය සුඛේ විදියට සිල්වත් කටයුතු කරන්න. මව්පියන්ට සලකන්න, අඹසැමියන්ට සලකන්න, දූ දරුවන්ට සලකන්න, ඔවුන්ට හොඳට උගන්වන්න. යහපත් දේවල් කරන්න, ගස්කොළන් හිටවන්න, පැම්පකුණු තනවන්න. ඒ වගේම ආවාස කුටි ගෙවල් තනවන්න, ඉඩකඩම් යාන වාහන ආදිය මිලදී ගන්න, සේවකාදිය පරිහරණය කරන්නේ හැම මොහොතකම අකුසල් සිත් 12 නැතුව කටයුතු කරන්න වග බලා ගන්න. අටමහා කුසල් සිත් ඇතුව ඔය ඇත්තන්ගේ ජීවිතේ පවත්වා ගන්නට ඔය ඇත්ත වග බලා ගන්න. මංගල සූත්‍රයේ තියෙන කවුණු 38 පින්වත්නි අකුසල් සිත් 12 ඇති නොවන වැඩපිළිවෙලක්. ව්‍යග්ගපච්ච ධම්මික පරාභව ආදී සූත්‍ර දේශනා පංච ඊට ධම්ම වැනි සූත්‍ර දේශනාවල තියෙන්නේ අකුසල් සිත් 12 ඇති වෙන්නේ නැති වැඩපිළිවෙලක්.
අකුසල් සිත් 12 ඇති වෙන්නේ නැති කුසල් සිත් ඇතිවන වැඩ පිළිවෙලක හැසිරෙන ඔය ඇත්තෝ මේ මනුස්ස ජීවිතයේදී මඟපල් ලබන අදිස්ථානයෙන් කටයුතු කරගන්න. ඔය ඇත්තන්ගේ හේතු සම්පත් ඇත්නම් එය ඉටුවේ, නැත්නම් ඒට හේතු සම්පත් සැකසේවි. ඊළඟ භවයේදී හරි මඟපල් ලබන්න හැකියාව ලැබේවි. පින්වත්නි, ඔය ඇත්තෝ මංගල ව්‍යග්ගපච්ච ධම්මික පරාභවාදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සූත්‍ර දේශනාවල තියෙන කරුණු ඒ විදිහටම පිළිපදෙමින් මේ මනුස්ස ජීවිතේම මඟපල් ලබන අදිෂ්ඨානයෙන් කටයුතු කරගන්න. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවනේ පිහිට ලැබේවා කලණ මිතුරු පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි අනුකම්පා කරන සීක්වා. බොහෝ දෙනෙකු නොදන්නා අප සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ කතාව එළඹෙන වෙසක් පොහොය දින ඇසිය හැකි වේද? සද්දිනක් මව කරතියම් පිහිනා පුරාණ දීපංකර සම්බුදු පියාණන් වහන්සේගේ සමයේ රජකුමරියක් වී ඉපද අබතෙල් පූජා කිරීම, බ්‍රහ්මදේව සම්බුදු පියාණන් වහන්සේගේ මනෝපනිදාන ප්‍රථම අනියත විවරණ ලැබීම, ගෞතම බුදු සම්බුදු පියාණන් වහන්සේගෙන් වාග්පනිදාන විවරණ අනියත විවරණ ලැබීම, දීපංකර සම්බුදු පියාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණ ලැබීම, සම්මා සම්බුදු පියාණන් වහන්සේලා 512027 නමක් සියසින් දැක අනියත නියත විවරණ ලැබීමේ කතා පුවත ඇසීමට හැකි වේ නම් එය වෙනම කොටසක් ලෙස සකසා YouTube දමන්න හැකි වෙයිද? ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. හොඳයි පින්වත්නි, අපි එහෙම කරන්නට උත්සාහ කරන්නම්, කටයුතු කරන්නම්. ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ. ධර්මදේශනයක් තුලින් අසන්නට ලැබුණු කරුණකි. සඳෙහි පස් නැත. එය රිදී වැනි ලෝහයකින් සෑදී ඇත. මේ එසේනම් අද ලෝකවාසීහු මුලා වී සිටිනේද? අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා. සත්පුරුෂ පින්වන්ත අපේ ස්වාමින් වහන්සේ නමක් අහලා තියෙන්නේ. අපේ පින්වන්ත ස්වාමින් වහන්සේ එතනදී විවිධාකාර ගහවස්තු, විවිධ ලෝහ වලින් සැදුණු ගහවස්තු මේ විශ්වයේ පුරාම තියෙනවා. එතකොට සමහරවිට දියමාන්ති වගේ තත්ත්වයකටපත් වුණු ගහවස්තුත් ඕන තරම් මේ විශ්වයේ විවිධ තැන්වල තියෙනවා. මෙතනදී විවිධාකාර ආචාර්ය වාදත් තියෙනවා. සැබෑ කාරණාව තේරුම් ගන්න සක්වල කතාවට එන්න වෙනවා. නමුත් මෙතනදී සඳේ පස් නැත. ඒ රිදී වැනි ලෝහයකින් සෑදී ඇත කියන කවුනට ඒ විදිහට මෙන්න නැතුව ආචාර්ය මතවාද පිළිබඳ යම් ගැටලුවක් මතුවෙනකොට අපි සූත්‍ර විනය අභිධර්මයට බහා දමා ඒ කවුන නිරවුල් කරගන්නට ඕන. මෙතනදී බුදුරජාණන් වහන්සේ විසින් එවැනි දේශනාවක් කරලා නැහැ. නමුත් මේ පින්වන්ත අපේ ස්වාමින් වහන්සේ මේ විශ්වීය ලෝක ධාතුවේ විවිධාකාර ගහතාරකා වස්තු ආදී කවුණවල විවිධාකාර විදිහට දියමන්ති වගේ තත්ත්වයකට උනත්පත් වුණු ගහතාරකාදී කවුණු තියෙනවා. සඳ උනත් අභ්‍යන්තරයේ එවැනි කාරණාවක් තියෙනවා. නමුත් ලෝ ඇසියන්ට එය මතු පිටින් දුවිලි ආදී කවුණු වලින් සන්නද්ධ වේ පරණ ඒ විවිධාකාරයේ අභාවයට ගිල නැවත සැකසෙමින් පවතින ආදී විවිධ කවුණු වලට අදාළ බොහෝ දේවල් දකින්න පුළුවන්. යම් ආචාර්යවාදයක් මත වුණාම අපි ඒක සූත්‍ර විනය ආදියට බහා දමා නිරවුල් කරගන්නට ඕනේ. පින්වත්නි, ඊළඟට අහලා තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි පින්වත් කල්යාණ මිත්‍ර ආර්ය මහෝත්තමයින් වහන්සේ. නිතරම මානානුස්සතිය වැඩිවීමෙන් අපට මෙලොවත් පරලොව එලොවත් ලැබෙන කුසල විපාකේ පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා. මානානුස්සති භාවනා ඔය සත්පුරුෂයෝ වඩනවා නම් මානසිකාර අවස්ථාව සම්පූර්ණ වෙනකොට පින්වත්නි භාවනා අරමුණේ හිත හොඳට පිහිටනවා. ඕනෑම භාවනාවක් වඩන්නත් පහසු වෙනවා. ඒ වගේම නුවණින් යුක්තව ඥාන සම්පයුත සංවේගයක් ඇති වෙනවා. ජීවිත තණ්හාවත් බොහෝ දුරට අඩු වෙලා යනවා. භාවනාවේ වැඩි වශයෙන් ඇලීමත් ඇති වෙනවා. ඔය පින්වතුන්ට රාගයේ පීඩාව අවම වෙනවා. දෝෂ, මෝහ ආදී ඊර්ෂ්‍යා, මාන ආදී පීඩාව අවම වෙනවා.
ඔය ඇත්තන්ට උපචාර සමාධියක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙලොව යහපත් වෙනවා. අකුසලයට හිත බර වෙන්නේ නැතුව කුසලයටම හිත බර වෙනවා. ඒකම අතිශයින් වටිනවා. මානිම්මත්ය කොහොම සුගතියේ උප්පත්ති ලැබනවා. මානිම්මත්ය අපාගත වෙන්නේ නැහැ. මේ වගේ මානානුස්සති භාවනාදී වැඩි පින්වතුන්ව පින්වත්නි මානානුස්සති භාවනාව ඔබේ චිත්ත සන්තතිය තුල නුවණ පතුරවන නුවණ හදනවා නුවණ සකස් කරනවා. ඔය ඇත්තන්ගේ නුවණස ඇති වෙන්න ප්‍රධාන භාවනා ක්‍රමයක් වෙනවා මානානුස්මතිය. කොයි මොහොතක තනාගර ඇති පිනිබිඳුවක් වගේ තියෙන ඔබේ ජීවිතේ නැතුව යයිද දන්නේ මොන රෝගයකින් මොන අසනීපයකින් කොතන ඉද්දි කොයි විදිහට ඔබ මැරෙයිද දන්නේ නැහැ. නමුත් ඔය ඇත්තෝ මානානුස්මතිය වඩනකොට ඔබේ ඥානෙම කුඩා යන හින්දා කල් නොයවාම මගපල් ලබන්න පුළුවන් විදියට චිත්ත සන්තතියත් සැකසෙනවා. සත්පුරුෂ පින්වත්නි අදත් මේ විදිහට ධර්ම සාකච්ඡා වාරයේ මේ විදිහට අවසන් වෙනවා. පුණ්‍යවන්තෝ යැත්තු විවිධ ප්‍රශ්න ඇසුවා. ලබන සතියේදීත් මේ විදිහට සම්බන්ධ වෙමු. පින්වත්නි පුරා වාර 48ක් අපි ධර්ම සාකච්ඡා පවත්වා තිබෙනවා. ඔය පුණ්‍යවන්තයෝ විවිධ දහම් ගැටලු निराකරණය කරගෙන තියෙනවා. මේ මනුස්ස ජීවිතය අපත යන්න නම් දෙන්න එපා ඔය ඇත්තෝ. කලින් භවවල දෙවිවරු අතරින් ඉඳන් ඔබ මැරලා එන්න ඇති. කලින් භවවල බ්‍රහ්මයෝ අතරින් ඉඳන් ඔබ ඕන තරම් චුත වෙලා එන්න ඇති. නරක තීසම් පේත අසුර තැන්වල ඔබ ඕන තරම් පින්වත්නි සැරිසරලා ඒ තැන්වල ඔය ඇතු ඉඳලා එන්න ඇති. නමුත් මේ වටිනා දුර්ලභ මනුස්ස ජීවිතයට ආවා කියන්නේ මෙතනත් අපත යන දෙන්නේ නැතුව ප්‍රයෝජන ලබන්න කටයුතු කර ගන්නට ඕන. මනුස්ස ජීවිතයේදීම නිවන් දකින්නට අදිස්ථානශීලීව කටයුතු කර ගන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි මෙතෙක් සිදු කරගත් පුණ්‍ය ධර්මයෝ ඔබ නමින් මිය ගිය නෑදෑයිනට අනුමෝදන් වේවා කියලා සාත්නාදයක් පවත්වන්න. දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා සාත්නාදයක් පවත්වන්න. නිවන් දකින්නට මේ පින් හේතු සම්පත්ම වේවා කියලා සාත්නාදයක් පවත්වන්න. අදත් මේ ධර්ම දාන කරුණු හා සම්බන්ධව කටයුතු කරපු පින්වන්ත අපේ අපරැකේ පඤ්ඤාසාර පින්වත් පොඩි හාමුදුරුවන් වහන්සේට ඒ වගේම සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිතුන් මැතිණිය මේ උතුම් පින්බ නිර්මාණය කරපු සත්පුරුෂ පුණ්‍යවන්තයිනට ප්‍රශ්න ඇසූ පින්වතුන්ට ඒ වගේම කාර්ය මණ්ඩලයේ සැමට ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු.